හොඳයි පින්නතුනි නමස්කාරය කියන පංචශීලයේ සමාදන් වෙන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิอัปปมาเดนะสัมปาเดตสมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสันดัมมังมุนิรายัสสะสุนันตุสักขโมกขดัมดัมมัสสวนคาโลอายัมบดันตาดัมมัสสวนคาโลอายัมบดันตาดัมมัสสวนคาโลอายัมบดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะඑංගලන්තයේ ලන්ඩන්හි ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ විහාරස්ථානයේ ධර්ම දේශනාවක් පැවැත්වීමට ලැබීම අපේ ජීවිතයේ අපි භාග්‍යයක් කොට සැලකනවා මේ විහාරස්ථානය කියලා කියන්නේ ඔබ දන්නවා හොඳින්ම යුරෝපයේහි බිහිවෙච්ච ප්‍රථම බෞද්ධ විහාරස්ථානය. මේක වසර 93කට විතර කලින් නේද? ඉතින් බොහොම අභිමානවත් විහාරස්ථානයක්. ඉතින් මේ අවස්ථාවේදී ඒ අනගාരിക ධර්මපාලතුමා ප්‍රධාන මේ විහාරස්ථානය ගොඩනගන්න කැපවෙච්ච
ඒ හැමදෙනාම අපි පුණ්‍යානුමෝදනා පූර්වක කෘතවේදීත්වයෙන් පිළිගන්නවා සාදු කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපේ ජීවිතයට හරියට කණ්ණාඩියක් දෙනවා වගේ. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. ඇස් දෙකේ දාන කණ්ණාඩියකුත් තියෙනවා, මූණ බලන කණ්ණාඩියකුත් තියෙනවා. ඒ දෙක අතරින් බුදුදහමේ එක සංකල්පයක් කියනවා ධම්මාදාස කියලා සංකල්පයක්. ආදාස කියන්නේ පාලියෙන් කණ්ණාඩියට. බුදුදහමෙන් දෙන කණ්ණාඩිය කොයි වගේ කණ්ණාඩියක්ද? ග්ලාස් එකක්ද, මිරර් එකක්ද? ඔව්, මිරර් එකක්. අපි නියම විදිහට ධර්මයේ ගත්තොත් ඒ ධර්මය හරහා අනිත් කෙනෙකුගේ අඩුපාඩු නෙවෙයි සිරුම බලන්නට ඕනේ. අපේම ජීවිතේ පැත්තට අපි හැරෙන්නට ඕනේ. ඒක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම අනිසංසය. ඒ ධර්ම තේරුම් ගත්ත පමණට අපි ජීවිතේ තේරුම් ගන්නවා. ජීවිතේ තේරුම් ගත්ත පමණට ලෝකේ තේරුම් ගන්නවා. ලෝකේ තේරුම් ගත්ත පමණට දුකෙන් නිදහස් වීමත් අපි තේරුම් ගන්නවා. ඉතින් පින්නතුනි මුළු කල්පයක් තුළ ලෝකේ පහළ වෙන අසිරිමත් නැවුම දේ තමයි සම්බුදු දහම. ඒ උතුම් දහම ඔබටත් මටත් ලැබුණා. ඒක පින්නතුනේ නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි. සසර හුඟා පින් කළා විතරක් නෙවෙයි ලොකු ප්‍රාර්ථනාවක් කළා අපිට මේ සද්ධර්මය ලැබුණේ. මේ මනුසාත්ම භාවය ලැබුණේ අපි මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නමයි. දිව්‍ය ලෝකයෙන් යුත වෙන සම්මා දෘෂ්ටික දෙවිවරුන්ගේ ළඟට එන අනිත් දෙවිවරු එක්තරා ප්‍රකාශයක් කරනවා. මොකක්ද ඒ ප්‍රකාශය? ඔබ සුගතියට යන්න, සුගතියට ගිහිල්ලා ශ්‍රද්ධාවෙහි පිහිටන්න කියලා. දෙවියන් සුගතිය විදිහට සලකන්නේ කොහෙද? ඔව්, දෙවියෝ සුගතිය විදිහට සලකන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකේ ඉපදීමයි. ඉතින් ඔබටත් ඇතැම් විට ඔබේ ගියාත්ම යාළුවෝ ඒ වගේ ආරාධනා කරන්නේ නැති නේද? ඒක තමයි ඔබ මේ වගේ ධර්මය අහන්නට සුදුසු වටාපිටාවක හොඳ බුද්ධි මට්ටමක ඔබ ඉන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි සෝතාපට්ටි සංයුත්තෙහි තියෙන අනාථපිණ්ඩික කියන සූත්‍රය. අනාථපිණ්ඩික නමින් සූත්‍ර කිහිපයක් තියෙනවා. එයින් එක සූත්‍රයක් විශේෂයෙන් පටිච්චසමුප්පාදය මුල් කරගත් සූත්‍රයක් තමයි අද අපි මාතෘකාව විදියට තෝරාගත්තේ අභිසමය සංයුත්තේන. මේ සූත්‍රයට අදාළ කරුණු ටික කියන්න කලින් මා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා බුදුදහමෙහි සමස්තය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි බොහෝ විට බුදුදහමේ නොයෙක් කරුණු නොයෙක් තැන් වලින් විටින් විට අහනවා. ඒ කරුණු ගැන අපට විටින් විට අවබෝධයක් තියෙනවා. ඒක තියෙන වගේම පින්නතුනි බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහරාදා සූරයට දේශනා කළා මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන වගේ මේ තථාගත ශ්‍රී සද්ධර්මයත් ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මයක්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා ආදී වශයෙන් සඳහන් කරනවා. මේක අනුපූර්ව ප්‍රතිපදාවකට ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක්. අන්නේ ධර්මෙහි මුලපටන් අග දක්වාම මේකේ සැකිල්ල ස්කෙලටන් එක හොඳට අපි දැනගන්න ඕන. මේක හරියට දැනගත්තොත් ඔබ කාගෙන් බණ අහුවත් කමන්නේ. ඊට පස්සේ ඔබ දන්නවා කවුද නියම බණ කියන්නේ, කවුද බණේ කොටසක් කියන්නේ, කවුද අවසානයේ දක්වාම මේ මාර්ගය විස්තර කරන්නේ කවුද කියලා ඔබට ස්කිල් එකක් ඇති වෙනවා. ඔබට කුසලතාවයක් ඇති වෙන එක තේරුම් ගන්න. අන්නේ හැකියාව ඇති කරන්නයි අද මා ධර්ම දේශනාවෙන් විශේෂයෙන් උත්සාහ කරන්නේ. අනිත් කරුණ තමයි ඊටාම සරල කාරණාව ඉඳන් ටිකෙන් ටික ගැඹුරට අපේ ධර්ම කරුණෝ මට පුළුවන් ආකාරයෙන් මා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබ ඒක අහන්නට, තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඔබට හැකියාව තියෙනවා. ඔබ මේ ලෝක ගෝලයේ බොහෝ දුරකථනක් ගෙවාගෙන ආපු අය. ලෝකයේ අනිත් අය සමග එකට ඉගෙන කියාගෙන කුසලතාවලින්, දක්ෂතාවලින් වාක් ඉදිරියට ආපු අය. ඒ හැකියාව අතරින් ඔබට ධර්මයේ තුලත් උපරිම ලෙස ඉදිරියට යන්නට ඔබට හැකියාව තියෙනවා. ඔබේ වයස ගැටලුවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අවුරුදු 7 දී පැවිදි වෙලා රහත් වෙච්ච හිටියා.
අවුරුදු 20 දී, අවුරුදු 25 දී, අවුරුදු 40 දී, 50 දී, 80 දී, 100 දී විතරක් නෙවෙයි. අද උදේ කතා කර රාධාහාමුදුරෝ අවුරුදු 120 දී මහණුනි. සෝනා මිහිණිය අවුරුදු 120 දී මහණ වෙලා බහුපුත්තිකා කියලා අපි කියන්නේ. බහුපුත්තිකා සෝනා මිහිණිය අවුරුදු 120 දී මහණ වෙලා මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ නිසා ඔබ කවුරුවත් ප්‍රමාදයි වයසට ගිහිල්ලා කියලා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි අවුරුදු 120ට වඩා වැඩි අය නැහැ නේ මෙතනනේ. ඊට වඩා අඩු අය ඔක්කොම ඉන්නේනේ. ඒ නිසා ඔබ කායිකව දුර්වල වෙන්න පුළුවන්, ලෙඩ දුක් තියෙන්න පුළුවන්. නමුත් ඔබ මනසින් පොඩ්ඩක් අද ඔබ දුර්වල නැහැ. මේ ධර්මයේ උපරිම ප්‍රයෝජන ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපට ශක්ති ප්‍රමාණයෙන් අපි මේ උදව් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ ධර්ම දේශනාවේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකලේශං, නෙක්ඛම්මේ චානිසංසං ආදී වශයෙන් ටිකෙන් ටික දන් දීම පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා, නෙක්ඛම්මේ ආනිසංස, කෙලෙස් වල ආකාරය, මෙන්න මේ වගේ ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා ශ්‍රාවකයාගේ හිත මෘදු වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ගැඹුරු ධර්ම කරුණ දේශනා කරන්නේ. උන්වහන්සේගේ දේශනාවල මේ අනුපිළිවෙල තියෙනවා. ඔබ බලන්න මංගල සූත්‍රය දිහා අරන්. මංගල සූත්‍රේ පටන් ගන්නෙ අසේවනච්ච බාරණං කියන එකෙන්. අවසන් වෙන්නේ කොහෙන්ද? අශෝකං විරජං කියමං ඒකම මංගල මුත්තමං. නිවනින් අවසන් වෙන්නේ. කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ සක්කෝ උජුජ සූජෝජකෙන් පටන් ගන්න. අවසන් වෙන්නේ කොතනින්ද? නහි ධාතු ගබ්බසෙයං පුනරීතිති. මේ අනුපිළිවෙල පින්නතුනේ තියෙනවා. වරක් දීඝජානකෝලිය ව්‍යග්ගපඤ්ඤ කියන කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, බුදුරජාණන් වහන්සේ අපි ගිහි ඇඳුම් දරන අය, මල් මාලා දරන අය, රන් ආභරණ පළඳින අය, ගෘහස්ත ජීවිත ගත කරන අය අපට භාග්‍යවතුන් වහන්සේ මෙලොව ජීවිතයේ සාර්ථක වෙන්නත් පරලොව ජීවිතයේ සාර්ථක වන්නත් කරුණ දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන තැනින් ආරම්භ කළා. සද්ධා සම්පදා, ඡාග සම්පදා, සීල සම්පදා ඔස්සේ ගිහිල්ලා කොතනින්ද අවසන් වෙන්නේ? උද්‍යප්පේ ගාමිනී පඤ්ඤාවෙන් අවසන් කරන්නේ. කාටද මේ? අර තමන්ම ප්‍රකාශ කරගන්නවා තමන් ගැන ගිහි වස්ත්‍ර දරන, ගෘහස්ත ජීවිත, කාමභෝගී ජීවිත ගත කරන, මල් මාලා දරන, රන් ආභරණ පළඳින මේ කෙනාට අවසන් කරන්නේ කොහෙන්ද? උද්‍යප්පේ ගාමිනී ප්‍රඥාවෙන් බුදුදහමේ තියෙන ගැඹුරුම ධර්ම කරුණට සම්බන්ධ කරලා පටිච්චසමුපාදයේ මේ කියන අන්තිමටම. පින්නතුනේ නිසා ඔබ හොඳට තේරුම් ගන්න. ඔබට කවදාවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරාධනා කරන්න අයිතියක් නෑ මට සරල බණක් කියන්න කියලා. සමහර අය දැන් මේට බණ කියනකොට කොයි වගේ බණක්ද කියන්නේ කියලා අහුවොත් ඊටාම සරල දිනදා ජීවිතයේ සාර්ථක වෙන කරුණු ටිකක් කියනත කියලා තමයි කියන්නේ නේ. නමුත් පින්නතුනේ අපට එහෙම කියන අයිතියක් නෑ. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් මොන ගැවුනම මොකද කියන්න ඕන? ස්වාමීන් වහන්සේ අනුපිළිවෙලින් ඔබ වහන්සේ දන්න ගැඹුරුම ධර්ම කාරණා ටික අපට කියන්න අනුපිළිවෙලින් කියන්න අපි පුළුවන් තරම් අවබෝධ කරගන්නම් කියලා. එහෙම ආරාධනා කරන්න ඕන. ඇයි ඒකට හේතුව? ඒකට එක හේතුවක් තමයි අපිට මේ අවස්ථාවේදී මේ සද්ධර්මය අපිට හරියට මුණ නොගැසුනොතින්, අපෙන් මිස්සුනොතින්, අපෙන් ගෙලිය ගියොතින් ඇතැම් විට ආයි බුද්ධෝත්පාද කල්පාන්තර ගහනකට අපිට මේ මැසේජ් එක අහන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි උපරිම ලෙස ප්‍රයෝජන ටික ගන්නට ඕන. අන්න ඒ සඳහා හේතු වන විදියට ටිකෙන් ටික මානුපිළිවෙලින් කරුණු දේශනා කරනවා. ඔබ දක්ෂ වෙන්න මේ ටික තේරුම් ගන්නට. මේ සද්ධර්මයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම ප්‍රතිඵල ගැනීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක් ඕන කරනවා කියලා. දැන් මේ පින්නතුන් මෙතෙක් කලක් අහපු කරුණු හැකිතාක් දුරට මේ දේශනාව තුළ අපි සංක්ෂිප්ත කරනවා. ඔබ අහපු කරුණු මේ ඔක්කොම කියන්නේ. නමුත් අනුපිළිවෙලින් අපි ගැඹුරට යනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණු 4ක් අවශ්‍යයි ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානය දක්වාම. මොනවද ඒ කාරණා? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ කරුණු 4 ලැබෙන නම් Taman ළඟ ආරම්භක වශයෙන් කිසියම් ගුණාංග ටිකක් තියෙන්නට ඕන. මොනවද ඒ ගුණාංග? එකක් තමයි Taman යම්කිසි විදියක පරිත්‍යාගශීලීත්වයක් තියෙන්නට ඕන. දැන් ඔබ යම්කිසි විදියක පරිත්‍යාගශීලීත්වයක් ඔබ හැම කෙනෙක්ගේම ළඟම තියෙනවා. ඒ නිසා තමයි අද කාලය කැප කරලා විදමක් කළ ඔබ මෙතෙන්ට ආවේ. ඒක අවශ්‍යයි. අනිත් කාරණේ තමයි කිසියම් පමණකට අපට සිල්වත් බව අවශ්‍ය වෙනවා. කායික වාචික සංවරය තියෙන කෙනෙක් තමයි ධර්මයට නැඹුරු වෙන්නේ. ඒකත් අවශ්‍යයි. තුන්වෙනි කරුණ කිසියම් පමණකට මෛත්‍රිය කියන එක තියෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන, දේශනා කරන හාමුදුරු ගැන, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගැන, ශාසනය ගැන මෛත්‍රී සාගත ආකල්පය තමන්ගේ තුළ තියෙන්නට ඕන. මෙන්න මේ තුන ආරම්භයේදී ඕන තව ගැඹුරට යටි තවත් කාරණා ටිකක් ඕන වෙනවා. දැන් මේ කාරණා තුන හොඳට මතක තියාගන්න. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට පළමුවෙන්ම ලැබෙන අවබෝධය තමයි අපේ සිත මුල් වෙලා කරන කුසල කර්ම වලට ඊට අනුරූප වූ විපාක ලැබෙනවා කියන කාරණය. ඒත අපිරිසිදුව යමක් කළොතින් කයින්, වචනෙන්, සිතින් තමන්ට ඒකේ දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදුව යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණය. මේ පළවෙනි අවබෝධය ලැබීමත් සමගම අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මොකක්ද ඒ පරිවර්තනය? ඒ පරිවර්තනය තමයි කම්මසකතා සම්මාදිට්ඨිය ලැබීමත් සමගම අපේ හැකියතා දුරට අකුසලයෙන් පාපයෙන් මිදෙනවා. සබ්බ පාපස්සකරණම් කියපු විදිහට. අනිත් පැත්තෙන් කුසල සුපසම්පදා කියපු විදිහට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ කුසලය ලෞකික කුසලය අපි සිද්ධ කරනවා. මේක තමයි කර්මයේත් එක්ක ලැබෙන පළවෙනි අවබෝධය. ඇයි අපි අකුසලයෙන් මිදෙලා කුසල කරන්නේ? අනිත් එක බයද? නීතිරියට තියෙන හින්දාද? නැහැ පින්නතුනි. අපි මේ විදිහට හැසිරෙන්නේ අපි දන්නවා හිත අපිරිසිදු යමක් කරොත් තමන්ටමයි මේ ජීවිත කාලෙම දුක් විඳින වෙන්නේ කියලා. පරලෝ ජීවිතයක් තිබ්බා හෝ නොතිබ්බා හෝ වේවා තමන්ගේ හිත අපිරිසිදු නොවොත් තමන්ටමයි දුක් විඳින්නේ කියන කාරණේ තමන් දන්නවා. ඒ නිසා හැකියතාක් දුරට අකුසලෙන් තමන් හිත ආරක්ෂා කරනවා. දෙවෙනි කාරණය හැකියතාක් දුරට කුසල් සිද්ධ කරනවා. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරගන්නවා. පින්නතෙන් අපි බොහෝ විට මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන කියනවානේ. අපිට නිතරම අහන නිසා මේකේ සමාජයට එච්චර වටිනකමක් තේරෙන්නේ නැහැ. නමුත් පින්නතෙන් තමන්ගේ ගෙදර ඉඳලා රටක් පාලනය කිරීම, ලෝකයක් පාලනය කිරීම දක්වාම යම් කිසි ස්ථානයක සාර්ථකත්වයක් ලබන්න නම් මේ කරුණ තුන අවශ්‍ය වෙනවා. ගෙදර අය බලන්න. ගෙදර වැඩිහිටියෝ දෙන්න පරිත්‍යාගශීලී නොවුනොතින් ගෙදර ගැටලු. නෝන මහත්තයාගේ අම්මට තාත්තට සලකනකොට මහත්තයා කැමති නැත්නම් ගැටලුවක්. මහත්තයාගේ අම්මා තාත්තට සලකනකොට ශාසනයට දෙයක් කරනකොට නෝන අකමැති නම් එතනත් ගැටලුවක්. මෙතන ඉඳන් සම සද්ධා, සම ඡාගා, සම සීලා කියන කාරණයන් පටන් ගන්න මේ ධර්ම මාර්ගයේදී තමන්ගේ නිවස තුළදීම පරිත්‍යාගශීලීත්වය පුහුණු කරන්න ඕන. පන්සලේ හාමුදුරන්ට ඇවිල්ලා සංඝ දානයක් දෙන කලින් ගෙදරම තමන්ගේ නිවසේ ඉන්න සුරතල් සතාගේ ඉඳන් තමන්ගේ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට ඉඳන් තමන්ගේ වැඩිහිටි අම්මා තාත්තට දක්වා මේ හැමට තමන්ට හැකි පමණින් පරිත්‍යාගයක් වෙන්නට ඕන. පරිත්‍යාගශීලී වීම බුදුහාඳුරවරක් සඳහන් කරනවා. ආලවක සූත්‍රයේදී ප්‍රශ්නයක් නැගෙනවා. කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. How to win friends කියලා. බුදුහාඳුරෝ දේශනා කරනවා දදං මිත්තානි ගන්තති කියලා. He who practices Dhamma wins friends කියලා. යම් කිසි කෙනෙක් පරිත්‍යාගශීලී නම් ඒ තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා.
මේක සරල දෙයක් නෙවෙයි පින්තුනි. මෙතනින් නම් අවශ්‍ය වෙනවා. ඊළඟට පංචශීලය. ඕනම සමාජයක නිවසින්දන් මුළු ලෝකෙටම යද්දී හැම තැනදීම ගැටලුවක් තියෙනවා නම් තියෙන්නේ මේ පංචශීලයේ කඩවීම. මෑත කාලේ ඔබ දකින්නට ඇති රුසියාවේ ඉගෙන ගන්න ලංකාවේ ශිෂ්‍යයෙක් කරපු රිසර්ච් පේපර් එකක් ගැන. සමහර අය අහන්න ඇතිනේ. HIV වෛරසය ලෝකයෙන් තුරන් කරන්නට මොකක්ද ඉදිරිපත් කරන විසඳුම කියලා ප්‍රශ්නයක් නගපු වෙලාවේදී රුසියාවේ ඉගෙන ගන්න පශ්චාත් උපාධි හදාරන දහස් ගණන් ශිෂ්‍යයන්ගේ සම්මේලනයකදී මේ HIV වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට මොකද කරන්න ඕනේ කියලා රිසර්ච් පේපර් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. මේකට ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙක් HIV වෛරසය ලෝකයෙන් තුරන් කරන්නට ඔහු දෙන ප්‍රතිපදාව මොකද්ද? ඔහු කියන්නේ මෙන්න මේ බුදුදහමේ තියෙන පංචශීල සංකල්පය. ඔබ විශ්වාස කරනද මේ කලා විෂයන් හදාරන මේ ශිෂ්‍යයා අනිත් සියලුම විෂය ධාරා හදන ශිෂ්‍යයන් අභිබවලා මේ රිසර්ච් පේපරේ පළවෙනි ස්ථානට ගියා. ශ්‍රී ලංකාවේදී ඉතින් රුසියාවේදී ඒ විතරක් නෙවෙයි මේ ශිෂ්‍යයාට තවත් වෛද්‍ය ශිෂ්‍යයන් ගානක් දීලා තියෙන මේ රිසර්ච් එක දිගටම කරගෙන යන්න කියලා. අපිට දැන් මේට පංචශීලයේ සමාදන් කරන නිතරානේ මේක නිතර සමාදන් වෙන්න ඕනද කියලා හිතන පෙළක් කියලාටනේ. බලන්න පිළිතුරු ජාත්‍යන්තර මට්ටමේ කොතෙක් දුර අපට යන්න පුළුවන්ද මේක? ඒ ශිෂ්‍ය කවුද කියලා ඔබ දන්නවද? දන්නවනේ නේ? ඒ ශිෂ්‍යය තමයි ඕවින්දු විජේවීර කියන ශිෂ්‍යයා. රෝහණ විජේවීරගේ පුතා. පින්නතුනි මේ එක සරල උදාහරණයක් විතරයි මම කිව්වේ. බලන්න අපි අසුරු කරන අය අඩුම ගානේ මේ පංචශීලයෙන් ශික්ෂාපද දෙකක්වත් ආරක්ෂා කරන කියලා අපි දන්නවනම් යම් කෙනෙක් කාමයේ වරදම හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම් බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම් 100% අපිට කෙනෙක් ගැන විශ්වාස නම් මේ සිල්පද දෙක කඩ කරන්නේ නැහැ කියලා අපට ඒ පුද්ගලයා ගැන කොච්චර ගෞරවයක් හට ගන්නවද නේ? ඒක නා කාමයේ වරද හැසිරෙන්නේ බොරු කියන්නේ නැහැ කියලා. දැන් හොරකමක් කරත් ඇහුවොතින් ඔයා හොරකම් කරාද කියලා බොරු කියන්නේ නැහැ. ඔව් මං ගත්තා කියලා කියනවා. පින්නතුනි බලන්න මේ ශික්ෂාපද දෙක විතරක් වුණත් කෙනෙක් ආරක්ෂා කරොතින් එයා ගැන අපට කොයිතරම් ගෞරවයක් හට ගන්නවද? එයාගේ ගෙදර ඕන වෙලාවක අපේ ගෙදර බඩු ටික යතුරු ටික තියලා යන්න පුළුවන්. අපේ ගෙදර ඉන්න දරුවා, නංගි, නෝනා ඕන වෙලාවක ඒ ගෙදර තියලා යන්න පුළුවන් බයක් නැහැ. පින්නතුනි සිල්පද පහම කෙනෙක් දෙවීමෙන් ආරක්ෂා කරනවා කියලා අපි දන්නවා නම් ඒ කෙනා ගැන කොයිතරම් ගෞරවයක් හට ගන්නවද? කොයිතරම් විශ්වාසයක් අපට හට ගන්නවද? සමාජයේ ඉදිරියේදී විසරදව ඉදිරියට යන්නට කැමති නම් බුදුහාරෝ දේශනා කරනවා සීලං යාව ජරා සාදු කියලා. මහලු වෙනකම්ම සිල්වත් බව උතුම් කියලා දේශනා කළා. සිල්වත් භවයේ තියෙන වැදගත්කම. තුන්වෙනි කාරණය තමයි පින්නතුනි භාවනාව. ඒ භාවනා අතරිනුත් මෛත්‍රී භාවනාව. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කර ලෞකික කුසලයේ තුල ඉහළටම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරලීමේ ප්‍රධානතම කුසලයේ තමයි භාවනාව. ඒකිනුත් විශේෂම මෛත්‍රී භාවනාව. දවසට විනාඩි 2කින් පටන් ගන්න. 2 4 5 10 15 20 අඛණ්ඩව කරන්න. මාස 6ක්වත් කරගෙන යන බලන්න. නොකඩවම. ඊටාම පැහැදිලිව තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවා. කුසලයේ වැඩි වෙනවා. තමන්ට එන්න තියෙන අපල උපද්දරව සතුරු කරදර, ගෙදර අසමගිකම්, සමාජ ගැටුම් බොහොමයකට පිළියම මේක. මෙන්න මේ තුන පින්නතුනි යම් යම් මට්ටම් වලින් අපි ආරක්ෂා කරනවා නම් ඒකේ ගැඹුරට ගිය තරමට අපට අපේ ජීවිතය සඵල කරගන්න පුළුවන්. ඒකේ දිට ධම වේදනීය වශයෙන්ම අපට අනිසංස දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේකේ අනිසංස අපට පේන්න මේ ධර්මයේ දේශනා කරපු බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන ලොකු ගෞරවයක් අපට හට ගන්නවා. අපේ ජීවිතේ වැඩිපුරම දිනකට මතක් වෙන කෙනා බවට පත් වෙන්නේ මේ බුද්ධ ධර්ම සංඝ කියන තේරුම. මෙන්න මේත් එක්ක පිනතුනි අපට ජීවිතේ ලොකු සාධකයක් ලැබෙනවා. මොකද සාධකේ?
ඔව් තෙරුවන් සරණ යාමෙහි අපට ලැබෙන ලොකුම සහතිකය මොකද්ද? ඔව් ඒ සියල්ලත් එක්කම අපට තවත් ඉහළින්ම ආනිසංසයක් ලැබෙනවා. ඒ තමයි අපි කොයිතරම් සංකීර්ණ අවස්ථාවක ජීවිතක්ෂයටපත් වුණත් කිසිදු දවසක මනුස්ස ලෝකයෙන් පහළට වැටෙන්නේ නැහැ කියන සහතිකය තමයි ලැබෙනවා. දිනකට Tamante වැඩිපුර කෙරුණ ගැන මතක් වෙනවා නම් ඔබ කරන දාන සීල භාවනා කියන මේ සරල මට්ටමින් හරි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔබට දිනකට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා නම් ඔබේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා ඔබේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකට වඩා ඒක වටිනවා. ඒකෙන් Tamante ලොකු සහතිකයක් ලැබෙනවා. හරියට ගඟක් පැත්තට නැවිලා තියෙන ගහක් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන්නේ ගඟට වගේ. අපි ජීවිතය ඇතැම් විට සතුරෙකුගේ පහරකින් මියන්න පුළුවන්. දැන් වර්තමාන ලෝක තත්ත්වය තුළ කොහේ හිටියත් ශ්‍රී ලංකාවේ නෙවෙයි ලන්ඩන් වල හිටියත් අපිට දැන් බලාපොරොත්තු වෙනවා. මෙවැනි සම්බුද්ධ ශාසනයක් ලැබපු වෙලාවෙදී පින්නතුනි අපි මෙන්න මේ රැකවරණය ලබා ගන්නට ඕන. ජීවිතයේ කොයිතරම් ගැටලුකාරී සංකීර්ණ අවස්ථාවකදී අපි මිය ගියත් මනුස්ස ලෝකයෙන් පහට නොවැටෙන විදිහේ හිතක් අපි හදා ගන්නට ඕන. තමන් විතරක් නෙවෙයි. තමන්ගේ ලොකු වගකීමක් තියෙනවා. ඔබ ඊටාම ආදරය කරන ඥාති මිත්‍රාදීන් අඩුම ගානේ 5 දෙනෙකුටවත් මේ උදව් ඔබ කරලා තියෙනට ඕන. ඔබ ජීවිතේ ඊටාම ආදරය කරන වයසෙන් අඩු වෙන්නත් පුළුවන් ගැටලුවක් නෑ. යම් කිසි කෙනෙක් ජීවිතක්ෂයටපත් වුණොත් ඔබට වැඩිපුරම දුක් වෙන්න ඉන්නවා නම් ජීවිතේ 5 දෙනෙක් පුළුවන් නම් 10 දෙනෙක් අන්න ඒ පිරිසටත් මේ උදව්ව කළා තියන්න ඔබ. ඒකත් ඔබෙන් ඉටු වෙන්නට ඕන. අන්න එහෙමනම් තමන් දහමින් කිසියම් ප්‍රයෝජනයක් අරගෙන තියෙන්නේ. එහෙනම් ඔබ මේ සම්බුද්ධ ශාසනයෙන් කිසියම් ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි මේ ජීවිත කාලය තුළදීම පීති මුදාරං වින්දති දාතා ආදි වශයෙන් සඳහන් කරනවා. මේ දාන ආදී පින් දහම් කිරීම නිසා තමන්ගේ ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි මෛත්‍රී භාවනා කිරීමත් එක්කම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙන විතරක් නෙවෙයි තමන්ගේ නමනාපය ටිකෙන් ටික අඩු වෙනවා. අපේ හිතට පීඩාව ගෙන දෙන ප්‍රධානතම කාරණය තමයි අපේ ඇසුරු කරන අයගේ අඩුපාඩු පිළිබඳව අපේ හිතේ ඇතිවෙලා තියෙන විරසක බව. අන්නේ අමනාප කට්ටියගේ ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙන්න ඕන. නමුත් ධර්මයක් මොන නොගැසීච්චයට මොකද වෙන්නේ? වයසට යන්න මේ අමනාපයගේ නාම ලේඛනයත් වැඩි වෙනවනේ. එහෙම වෙන්න බෑ පින්නතුනේ අපේ. අපේ ධර්මය ඇහුවනම් එන්නම තමන් පංචශීලයෙන් ශක්තිමත් වෙන්නට ඕන. ලෝභකම අඩු වෙන්නට ඕන. මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. තමන් අමනාපයගේ ප්‍රමාණයෙන් එන්නම අඩු වෙන්නට ඕන. එහෙමනම් තමන් මේ ආපු දහමෙන් තමන් ප්‍රයෝජනයක් අරගෙන ඉන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනේ තාම අපි මේ කතා කරන්නේ ලෞකික කුසලයේ පිළිබඳව. අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතනවා ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකයේ තුල අපි හික්මිලා ඉන්නවා. හිත පිරිසිදුව අනිත්‍යයට පරිත්‍යාගයන් කරනවා. බාහිර ලෝකයක් තියෙන නිසා අපි පංචශීලය රකින්නවා. බාහිර කෙනෙක් අරමුණු කරගෙන අපි ඒ තැනත්තාට මෛත්‍රී වඩනවා කියන මෙන්න මේ සංකල්පය තමයි පින්නතුනි මේ ලෞකික කුසලයේ තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ඇතැම් අය කර්මය පිළිබඳව දැනගෙන හිටියා. කර්මය කියන එක බුදුදහමෙහි විශේෂ ඉගැන්වීමක් නෙවෙයි පින්නතුනි. ඒක හොඳට මතක තියාගන්න. අර ලංකාවේ කුඩා දියණියක් පහුගිය කාලේ ඔබ අහන්න නැති කතා කළානේ. අවුරුදු 4කුත් නැහැ ළමයට. ඒ ළමයා මොකද්ද කියන්නේ? ඒ ළමයා කියන්නේ බුදුසාදු කර්මය ගැන බොහොම ටිකයි කියලා තියෙනවා. බුදුසාදු වැඩිපුර කියලා තියෙන හේතුඵල ධර්ම ගැන කියලා. පරිසම්පද ගැන කියලා. නමුත් අපි බොහෝ වෙලේ හිතන්නේ මොකද්ද? බුදුදහමේ ප්‍රධාන ගැනීම කර්මය කියලානේ. කර්මය ගැන බුදුදහමේ නොයෙක් විදිහේ ගැනීම තියෙනවා. නමුත් වෙනතුණිය අතර විශේෂ දෙයක් තමයි මේ හේතුඵල ධර්ම කියන්නේ.
බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලයේ කර්මය ගැන නොයෙක් දෙනා දැනගෙන හිටියා. නමුත් ඒකට වැඩිපුර අර්ථකථනයක් බුදුහාමුදුර ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ කර්මය කොටස් 4කට බෙදලා තියෙනවා. අත්ති බික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. මහණෙනි කර්ම තියෙනවා කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ කියන්නේ හිත අපිරිසිදුව කයින් වචනෙන් හිතින් කරන නරක දේවල්, පාපී දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති බික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං. සුඛ කියන්නේ සුදු පාටට. සුදු පාට විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. ඒ මොනවද? හිත පිරිසිදු කරන කුසල, දාන සීල භාවනා, සුගතියට යන්නට හේතු වෙන කර්ම. ඊළඟට බුදුහාම දේශනා කරනවා අත්ති බික්ඛවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. තවත් කර්ම වර්ගයක් තියෙනවා කළු සහ සුදු කියන දෙකෙන්ම යුක්ත කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි ඇතැම් විට වර එක හිත පිරිසිදුව කුසල කරනවා, තව විටක හිත අපිරිසිදුව අකුසල කරනවා. මේ දෙක මාරුවට කරනවා. එහි විපාක විදියට වේමානික අසුරයන් කියලා එකම ආත්ම භාවයේ ඉන්නවා සැප දුක දෙකම කලින් කාට විපාක දෙන අය. අන්න එවැනි ලෝක වලට යනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේට මනුස්ස ලෝක ඉපදුනොත් මිනිස් ආත්ම භාවයක් ලැබෙනවා, ලෝකෝ දුර්වලතාවලින් යුක්තව ඉපදෙනවා. එතෙමෙට ආබාධිත වෙන්න පුළුවන්, මන්ද බුද්ධික වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. එතෙමෙට තිරසංගත වෙන්න පුළුවන්. තිරසංගත වුණාට හොඳ ධනවත් තැනක ඉපදෙන්න පුළුවන්. බකින් හැම මාළිගය වගේනේ. ඔය එතකොට සැප දුක දෙකම තියෙන එතෙමෙට වාහනයකුත් හම්බ වෙනවා. පින්නතුනේ මේ කලසුදු දෙකම මිශ්‍ර කර්ම. මෙන්න මේ කර්ම තුන මුලින් දේශනා කරලා තවත් කර්මයක් බුදුහාමුදුරේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන විට මෙන්න මේ මුල් කර්ම තුන විතරයි ලෝකයෙන් දැනගෙන හිටියේ. මේ කර්මයේ ලක්ෂණය මොකද්ද? මේ කර්ම තුනේම ලක්ෂණය තමයි සංසාර චක්‍රය තුලමයි ඉන්නේ. ඇයි තමන්ගේ ඇසින් රූපයක් බලනකොට මේ තැනත්තා හිතන්නේ බාහිර ලෝකයක් තියෙනවා, ඒ පේන දේ මන් දකින්න කලිනුත් තිබුණා, මං ඒක දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියන කාරණේ. මේක තමයි මේ කර්ම චක්‍රයේ ස්වභාවය. මම මේ බිත්තිය බැලුවා, මේ පන්සලට දැන් ආවා, මං එන්න කලිනුත් මේක තිබ්බා, මං ඇවිල්ලා ගියත් මේක ඉතුරු වෙනවා. මං දැන් ගෙදර ඉඳලා ආවා, මං ගෙදර ගැන සිහි නොකරත් ගෙදර හැම තියෙනවා, මට නැවත ආපු ගෙදරට යන්න පුළුවන් කියන එක. ඒක අසත්‍යයක්ම නෙවෙයි. නමුත් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව සත්‍යකුත් නෙවෙයි. මෙන්න මේ තුන මත තමයි පින්නතුනි සම්පූර්ණම ලෝකේ යන්නේ. අපිත් මේ ආත්ම භාවය දක්වා මේ සැප විපාක විඳගෙන හරි ආවේ මෙන්න මේ චක්‍රය තුළ විඳගෙන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙන්න මේ කර්ම චක්‍රය තුළ ඉඳගෙන මුල්ම පියවර තමයි බුදුදහමෙන් දේශනා කරන ස්වර්ග මාර්ගය. සුගතිගාමී වෙන්න කියලා. සබ්බ පාපසකරණං කුසල සුපසම්පදා කියන මේ පළවෙනි පියවර දෙකෙන් කියන්නේ මේක. මෙතන කුසල සුපසම්පදා කියලා කිව්වට පේනතන හිතන්න එපා ලෝකෝත්තර කුසලයේ කියලා මේ ලෞකික කුසලයේ ගැන කියන්නේ. මහාචාර්යස්ක සූත්‍රය දැක්කනවා සම්මාදිට්ඨිය ගැන කියන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා කාරණයක්. අත්ති වේක්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මහාචාර්යගේ සූත්‍රය දැක්කනවා. අන්න ඒක තමයි මෙතන මේ කුසල සුපසම්පදා කියන එකෙන් කියන්නේ. එතකොට බුදුදහමේ මුලින්ම කරන්නේ පින්නතුනි මෙන්න මේකට පදනම දානවා. කෙනෙක් මුණ ගැහුණට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ කාරණා? මොනවද ඒ කාරණා? එකක් තමයි බලනවා මුලින්ම ඒ තැනත්තා තා කොච්චර කලක් ජීවත් වෙනවද කියලා. පළවෙනි දේ ඒක. චත්තමානවගේ මුණ ගැහිච්ච වෙලාවේ බුදුහාම බැලුවේ ඒ කාරණේ. මට කොණ්ඩලේ මුණ ගැහිච්ච වෙලාව බැලුවේ ඒක. බාහිර දාරු තේරිලත් බණ කියන කලින් ඒකයි බැලුවේ. ඒක තමයි පළවෙනි කාරණේ.
ඊළඟට බලනවා එයාගේ ප්‍රඥාව කොපමණ තියෙද කියලා. අපිට නම් සාමාන්‍ය කෙනෙකුට ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් බලාගෙන තියෙන. සාකච්ඡාවේ පඤ්ඤා වේදිකබ්බෝ කියපු විදිහට. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් එහෙම නැහැ. උන්වහන්සේගේ චේතෝපරිය ඥාණයෙන් ශනිකව බලනවා. ඉන්ද්‍රිය පරෝපරිය ඥාණයෙන් කොයිතරම් දුරට සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම මෙයා විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරද කියලා බලන දැකගම. මෙන්න මේ කාරණා දෙක බලලා තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. එතෙන්දී කෙනෙක් ප්‍රඥාව දිනු කරන්න පුළුවන් කාලයක් නැත්නම් ඒ කෙනාට අඩුම වශයෙන් සුගතිගාමි වෙන්න හරි ඉක්මනට බුදුහාමුදුරුවෝ මාර්ගය කියලා දෙනවා. චත්තමානවක මොන ගෙහිච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්කෝ එදාම මේ යනවා කියලා. ඕර ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් මට්ටමක් තිබුණෙත් නැහැ. ඒ නිසා හොට මොකද කියන්නේ? මොනවද උගන්වපු ගාථා ටික? ඔය ඔබ ශ්‍රී ලංකාවේ ඉඳි කිව්වේ නේද පාසල යන කාලේ අවසානයේදී යෝ වදතං පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කද කිච්චෝ. ඒ ගාථා තුන පේන තුනේ තෙරුවනේ ගුණ කියන ගාථා. අවසනාවට බොහෝ දෙනෙක් පාසල් ගිහිල්ලා ඉවර වෙනකන් ඒකේ තේරුම දන්නේ නැහැ නේ. ඇතැම්මට අපිට හිතෙන්නේ මේ ජේසුස් වහන්සේ ගැන කියන කවිය කියලා. පින්නතුනි නමුත් මේක මේ තෙරුවනේ ගුණ කියන කරුණ පින්නතුනි. මේක තමයි මුලින්ම මම හිතන්නේ ගුරුවරුන්ට ඉස්සෙල්ලාම උගන්වන්න ඕන මේ කවි ටික, ගාථා ටික උගන්වන්න ළමයින්ට මේක කියලා දෙන්න කියන ඕන පාසල්වලදී. ඇතැම්මට අවුරුදු 12ක් විතර ඉස්කෝලේ ගියත් බොහෝ දෙනෙක් මේකේ තේරුම දන්නේ නැහැ. මමත් දැනගෙන හිටියේ නැහැ. පින්නතුනි මෙන්න මෙතනින් දැන් ඔබ දන්නවා මට්ට කුණ්ඩලියට. බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලියේ හමු වෙනකොට ඔහුට අඩු ගන්න ඔහු බිත්තිය පැත්තට හැරිලා හිටියේ. ඔහුට බුදුහාමුදුරු හිටියේ පැත්තට හැරෙන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. කොයිතරම් කරුණාවෙන් කටයුතු කළාද මට්ට කුණ්ඩලියට පේන්න ඒ බිත්තියේ බුදුරැස් සිහිදෙව බුදුහාමුදුරු. ඔහු සුගතිගාමී කරන්න උදව් කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිතරම පිණ්ඩපාතේ වඩින්නේ දුගී අය ඉන්න දුප්පත් අයගේ මාර්ගවල. මහා කාශ්‍යප හාමුදුරනේ කිව්වේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. සමාපතීන් සමවැදෙන උදේට බලන දුප්පත් අය ඉන්න මරණාසන්න අය ඉන්න වීදි මොනවද කියලා බලලා ඒ පැතිවල තමයි පිණ්ඩපාත යන්නේ. එතැමට ඒ එකපත් හැන්දෙන් එක ආහාර වේලෙන් යයි සුගතිගාමි වෙනවා. පින්නතුනි බුදුදහමෙන් කරන පළවෙනි මඟ පෙන්වීම මේක. ඇයි බුදුහාමුදුරු එහෙම කළේ? බුදුහාමුදුරෝ සම්බුද්ධත්වයේ ලැබීමත් සමගම උන්වහන්සේට චතුූපපාද ඥානය ලැබුණා. සත්‍යයන් මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරය උන්වහන්සේ දැක්කා. දැක්කට පස්සේ මේ ලෝකී අය ගැන පුදුම විදිහේ අනුකම්පාවක් හටගත්තා. ඇයි එහෙම අනුකම්පාවක් හටගත්තේ? මරණයටපත් වෙන බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ මනුෂ්‍යාත්ම භාවයට පහළ තැන්වල. ඇතැමට ඊටාම ධනවත්, ඊටාම උගත්ව බොහොම ලස්සන ජීවිත ගත කරපු අය මිය ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? මනුෂ්‍ය ලෝකයෙන් පහළ තැන්වල, තිරිසන් ආදී, പ്രേත ආදී ලෝකවල. ඒ අතරිනුත් පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. මම බොහෝ බණවලදී මේක කියනවා. මනුෂ්‍ය ලෝකය අහිමි වෙලා දුගතිගාමි වෙන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මොන ලෝකෙද? പ്രേත ලෝකෙ පින්නතුනි. ඇයි ඒකට හේතුව? තණ්හාව. මොනවට තණ්හා කළද? අනිත් ඇයි දේවල් වලටද? නැහැ. තමන්ම හරි හම්බ කරපු, තමන්ටම අම්මා තාත්තගෙන් ලැබිච්ච දේපල වලට, ඇතැම්මට තමන්ගේ දරුවන්ට, සමාජයට මොනුබුරු මිනිබිරියන්ට ආශා කළා. මේක හොඳට මතක තියාගන්න. ඔබට සුගතිගාමී වෙන විතරක් නෙවෙයි, ගෙදර අයට නිදහසේ ඉන්නවත් ඉඩ දෙන්න. මේ ගියාට පස්සේ ඇතැම් අය මේ ගිහිල්ලා ඒ ගෙවල් වලම ඉන්නවා කාලයක් යනකම් ඒ අය මැරුණද කියලාවත් දන්නේ නැහැ. වෙනත් ෆෝම් එකකින් ඇවිල්ලා යා ගෙදරට බැලම හෙලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදර අය කරදර වගේ වෙනකොට නොඑක් විදිහේ දේවල් කරලා යවන්න හදනකොට තමයි බලන්නේ දැන් මට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි දන්නේ දැන් මේ ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ අනුසරින් අපි බේරෙන්නට ඕන. ඒ නිසා ටිකෙන් ටික තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට, දේපල වලට තියෙන ආසාව ටිකෙන් ටික අඩු කරගන්න. ඒකෙන් කියන්නේ තියෙන ඔක්කොම දෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඕනම වෙලාවක ඒ දේ තමන්ට අත්හරිනකොට හිත සැනසීමෙන් අත්හරින්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්න හිත හදාගෙන. එහෙම නැත්නම් ඒක ලොකු වනතුරක්.
අපි මෙතෙන්ට එනකන් සඳහන් කළේ පින්නතුනි බුදුදහමේ තියෙන කම්මස්සකතා සම්මාදිටිය පදනම් කරගත්තු ලෞකික සම්මාදිටියේ ස්වභාවය ගැන. බුදුරජාණන් වහන්සේ මේ දේ විතරක් නෙවෙයි දේශනා කළේ, මීට වඩා තවත් ගැඹුරු කාරණේකුත් දේශනා කළා. මෙතෙක් දේශනා කරපු කරුණු ටික ඔක්කොම මේ සංසාර චක්‍රය තුලම යන්නේවා. නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුහාමුදුරේ දේශනා කළ තියෙන මේ ටික විතරයි කියලා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල් වෙන්නේ එකම පහනයි කියලා. මොකද ඒ අනිත් පියවර දන්නේ නැහැ. මේ කම්මස්සකතා සම්මාදිටේ එනකන් එකම පහන තමයි වෙනතුනි. නමුත් මෙතනින් පස්සේ හන්දියක් හම් වෙනවා, ජංක්ෂන් එකක් හම් වෙනවා. එතෙන්දී පහන වෙනස් වෙනවා. දැන් මෙතනි ධම්මා සඳහන් කරන කරුණ පින්නතුනි සාමාන්‍ය ලෝකයේ ඉක්මවලා බුදුහාමුදුරේ දේශනා කරපු කාරණා. පටලවා ගන්න බෑ. මෙන්න මෙතන පැහැදිලි ඉරකින් මෙතන ඉඳලා වෙනස් වෙනවා. මෙතන ඉඳන් දේශනා කරන කරුණ ටිකට තමයි බුදුදහමේ දේශනා කරන්නේ පටිසෝතගාමී ධමයක් කියලා. මේ ටිකට තමයි දේශනා කරන්නේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොයසෝ විරෝධහම උඩු ගම්බලා යන ධමයක් කියන එක දේශනා කරේ මෙන්න මෙතන ඉඳන්. ඇයි එහෙම බුදුහාමුදුරේ දේශනා කරන්න හේතුනේ? කොයිතරම් මේ සංසාර චක්‍රය තුළ ඉහළම කුසල කරත් අපට ඉක්මවන්න බැරි අභියෝග තුනක් ජීවිතේ තියෙනවා. මොනවද? ඒ තමයි ඉපදීම, මහලු වීම, මරණය. ජරා, ව්‍යාධි, ජරා, මරණ, ජාති. මෙන්න මේ තුන කොයිතරම් දුරට අපි ලෞකික සමාධියට ඉඳලා කුසල කරත් මේ අභියෝග තුන අපට ජය ගන්න බෑ. මහලු වීම ජය ගන්න බෑ. මරණය ජය ගන්න බෑ. ඒ දෙකටම වඩා නැවත ඉපදීම ජය ගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය ඇයි? ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයක් බබලන්නේ ඇයි කියන කාරණය උන්වහන්සේ දේශනා කළා. ලෝකයේ තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්ම ලෝකයට අවශ්‍ය වන්නේ මෙන්න මේ මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ කාරණා තුන තියෙන නිසා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේනොත් මහලු වීම සහ මරණය නිසා කියලා. ඒ දෙක ප්‍රධානව තමයි. නමුත් බුදුදහමේ ප්‍රධාන අභියෝගය මොකද්ද? නැවත ඉපදීම කියන කාරණය සහ ඉපදීමේදී දුගතිගාමී වෙන්න තියෙන අවකාශය. මෙන්න මේක ජය ගන්න තමයි මෙතන ඉඳන් බුදුහාඳුරෝ පෙර නොයසෝ විරෝධහමක් උන්වහන්සේට පහළ වෙලා ජයශ්‍රී මහ බෝධියේදී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා ලෝකෙට දේශනා කළේ. මෙන්න මේ දේශනාව මොකද්ද? මේ දේශනාව තමයි පින්නතුනි බුදුහාමුදුරේ දේශනා කරනවා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකින්නවද ඔහු ධර්මයේ දන්න කෙනෙක්. යමෙක් ධර්මයේ දකින්නවද ඔහු පටිච්චසමුප්පාදේ දන්න කෙනෙක්. තවත් විදියක දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දකිනවා. යමෙක් බුදුහාමුදුරුවෝ දකිනවා නම් ඔහු ධර්මයක් දන්නවා කියලා. පටිච්චසමුප්පාදයත් ධර්මයත් බුදුහාමුදුරුවෝ මේ තුනම එකම සමාන්තර රේඛාවකින් දකින්නේ පටිච්චසමුප්පාද අවබෝධය සමගම. ඒ විතරක් නෙවෙයි. ඒ පටිච්චසමුප්පාද අවබෝධ කරගත්තොත් තමයි බුදුදහමේ හදවත බඳු චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් තමයි එයින් පස්සේන සතර සතිපට්ඨානය සැබෑ ලෙසම මොන ගන්නේ. මෙන්න මේ තුන එකිනෙකට සම්බන්ධයි. මොකද සම්බන්ධය? පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම, ආර්ය සත්‍ය සතර චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම සහ සතර සතිපට්ඨානය පිළිපැදීම. මේ තුන එකට සමාන්තරව යන්නේ. මෙන්න මේ තුනත් එක්ක බුදුදහමේ සියලුම ඉගැන්වීම් ටික සම්බන්ධ වෙනවා. මෙන්න මේ අතරේදී පින්නතුනේ ප්‍රධානතම කාරණයක් තමයි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. මේක ඊටාම මනමින් තේරුම් ගන්නට ඕන.
බුදු දහමේ ඇතුළත් අනිත්‍යතාවය ඔබ තේරුම් නොගත්තොත් ඔබ අවුරුදු 100ක් බණ ඇහුව වෙන්න පුළුවන්. ඔබ මේ යන්නේ අබුද්ධෝත්පාද කාලෙක. ඒක බරපතල කාරණයක්. සරල කාරණයක් නෙවෙයි. අනිත්‍යතාවය කිව්ව ගමම අපි හිතන්නේ මොකද්ද? අපි කියන්නේ වෙනස් වීම කියන එක. කැඩෙනවා බිඳෙනවා කියන එක. අනිත්‍යතාවයේ තියෙන එක ලක්ෂණය තමයි වෙනස් වීම. නමුත් බුදුදහමේ අනිත්‍ය කියන එකට ඉම්පර්මනන්ස් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. වෙනස් වීම කියන එකට පාලියෙන් කියන්නේ විපරිණාමය කියලා. ඒ කියන්නේ changing එක. ඉම්පර්මනන්ස් එකයි changing කියන එක දෙකක්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි ඔබේ දක්ෂතාවය බලන්නේ. ඔබ උගත් කෙනෙක්ද කියලා බලන්නේ මේකෙන්. ඔබේ ඩිග්‍රියෙන්, මාස්ටර් ඩිග්‍රියෙන්, ડોක්ටරේට් එකෙන් බලන්න බෑ. ඔබට අකුරක්වත් ලියන්න බැරි වුණත් ඔබ මෙන්න මේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් ඔබ උගතේ. ඔබට කියන්නේ විඤ්ඤෝ කියලා එනවා. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? ඒ විපරිණාමය. අනිත්‍යතාවය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මොකක්ද? අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියන කාරණය. හේතු ඇති කල්හි යමක් හට ගන්නවා හේතු නිසා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි, මේ හේතු සියල්ලක්ම කලින් තිබුණ ඒවා නෙවෙයි. ඒ මොහොතේ අපේ මනසට අනුව නිර්මාණය වෙච්ච හේතු ටික. ඒ හේතු ඒ මොහොතේම හට ගන්නවා පෙර හේතු වල බලපෑම මත. හේතු ටික පෙර නොතිබී හට ගන්නවා. අහුත්වා සම්බුතං හොත්වා නබවිසති. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. මේක තමයි ස්වර්ණමය ප්‍රකාශය බුදුදහමේ තියෙන. සරල උදාහරණයක් කියන්න. දැන් අපි මෙතන මේකට શબ્දයක් කළා කියලා කියමු. දැන් මේ શબ્දයේ පෙර තිබ શબ્දයක් නෙවෙයි. මේ හේතු ටික එකතුවකින් මගේ කන ආදී ඉන්ද්‍රියන් සම්බන්ධ වෙලා මේ මොහොතේ හටගත්තේ මේ શબ્දය. පෙර නොතිබී හටගත්ත හේතු නිසා හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, තවත් වැදගත්ම දෙයක්. හේතු වලින් හටගත්තු මේ දේ හේතු වලට අයිති නැහැ. මේ શબ્දය මේ බාහිරකට අයිතිත් නැහැ. මේකට අයිතිත් නැහැ. මගේ කනට අයිතිත් නැහැ. විඥාණයට අයිතිත් නැහැ. වාතයට අයිතිත් නැහැ. අපි විපරිණාමය වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද? මේ මයික් එක කැඩිලා බින්දලා යනවා. මගේ කන කවදා හරි නොඇසී යනවා. ඒක විපරිණාමය. ඒක චේන්ජින් එක. ඒක තේරුම් ගන්න අමාරු නෑ. බුදුහාඳුරෝ තේරුම් ගත්ත එක නෙවෙයි. ලෙඩවීම, මරණය, මහලු බව කියන එක බුදුහාඳුර අවබෝධ කරගත්තේ කොහේද? සතර පෙර නිවි දකින්නකොට. ඡන්නමතකින් අහලා දැනගන්නකොට තමයි ඒ විපරිණාමය තේරුම් ගත්තේ. ඒක දැනගත්තු බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඊළඟට මොකද දේශනා කරේ? පුබ්බේ අනනුසෝතේසු ධම්මේසෝ චක්ඛු මුදපාදී ඥාන මුදපාදී ආදී වශයෙන් මට පෙර නොවේසෝ විරෝ දහමක් පහළුණායි කියලා. එහෙනම් අර ඡන්නමතිගෙන් දැනගත්තු විපරිණාමය එන්න බෑ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙන්න මේ හේතු ඇති කල්ලි මේ හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යාය වලින් ලෝකෙට දේශනා කළේ. පස්වග මහණුන්ට මේක දේශනා කළේ යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. ඒ බණහපු අස්සජි හාමුදුරුවෝ ගිහිල්ලා සරුවත් හාමුදුරන්ට දේශනා කළේ යේ ධම්මා හේතුප්‍රභවා කියලා මේ මැසේජ් එකම තමයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මේ මැසේජ් එකම තමයි. සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ මේ නිවේදනෙම තමයි. බාහ්‍ය දාරුචීරියට එවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියලා දේශනා කළේ මේ පණිවිඩයමයි. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියලා දේශනා කළේ මේ න්‍යායමයි. විවිධ වචන වලින් ඒ ඔඩියන්ස් එකේ බුද්ධි මට්ටම අනුව දේශනා කරා බුදුහාමුදුරුවෝ. නමුත් සිද්ධාන්තය එකයි. ඒ කුමන සිද්ධාන්තය ගත්තත් ඒ හැම එකෙම යන
හරියට රිදී රේඛාව තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන කාරණේ. පෙර නොතිබී හට ගන්නවා මේ අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මොකද්ද මේ අත්දැකීම කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, දිවෙන් රසයක් විඳිනවා නම්, කායට පහසක් ලැබෙනවා නම්, හිතට අරමුණක් එනවා නම්, මේ ඇස ආදී ආයතන හයේම ලක්ෂණය මොකද්ද? ඒ හේතු ටික ඔක්කොම ඒ මොහොතේ හටගත්තේ. සම්මුති ලෝකයේ තුල කලින් හදපුව තියෙනවා, රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් පරමාර්ථ ලෝකයේදී ලෝකෝත්තර සත්‍ය තුල පින්නතුනේ රෙඩිමේඩ් ඒවා මොනවා කරන්නේ? ඔබ මේ මොහොතේ ඇහැදල්වල බලනකොට ඔබට මේක බිත්තියක් පේනවා. ඒ පේන්නේ මේ බිත්තිය තියෙන විදිහටම නෙවෙයි. අපේ ඇසෙන් නිර්මාණය කළ දෙන බිත්තියයි ඔබට මේ පේන්නේ. ඔබේ ඇසේ වර්ණ අංගතාවයක් ආවොතින් ඔබට මේ පේන ඔක්කොම වෙනස් වෙනවා. ඔබේ හිත දිනු කළා දිබ්බසෝත ඥානය, දිබ්බචක්කු ඥානය ලබා ගත්තොත් මෙතන ඉන්න මේ 40ට 50ට වඩා පිරිසක් පේන්න ගන්නවා. එතකොට මේ දැන් අපි අත්විඳින්නේ මේ ඇත්තටම තියෙන ලෝකේ නෙවෙයි. එහෙනම් මොන ලෝකයේද? මේ මොහොතේ තමන්ගේ හිතේ අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා ආදී මේ හේතු රාශියක හේතු මත මේ මොහොතේ ඇස නැමැති ආයතනය නිර්මාණය කළ දෙන ලෝකයයි මේ දැන් අපට පේන්නේ. ඒ ලෝකයේ එක ආයතනයකින් එක අරමුණක් විතරයි එක මොහොතකට එන්නේ. ඔබට යමක් හිතනකොට දරුව ගැන Tamanට හිතෙනවා නම් ඒ වෙලාවේ Tamanගේ සමස්ත ජීවිතයම Tamanගේ ළමයා දරුවා. ඔබගේ ශරීරය ගැන හිතනකොට ඒ හිතන මොහොතේ සම්පූර්ණ ඔබේ ජීවිතයේ ශරීරය. ඔබේ අම්මා ගැන සිහි කරනකොට ඔබේ සමස්ත ජීවිතේම අම්මා. ඒ විතරක් නෙවෙයි අපට ඒක මතක් වෙනකොටම මොකද්ද හිතේ හටගන්නේ? අපට ඒ අතීත අත්දැකීමට අපි નિરાයාසයෙන් යනවා. ඔබට ඇතැම්මට මියගේ කෙනෙක් මතක් වෙනකොටම ඇස් දෙකෙන් දන්නේම නැහැ කඳුරට ගෙනවනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක මතක් වෙනකොටම අපි හිතන්නේ ඒක බාහිර ඒ විදිහටම තියනවා කියලා. ඒ අතීත සිද්ධිය එහෙමම දැන් මේ අවස්ථාවේ රංග දැක්වෙන එකක් වගේ අපි අවිද්‍යාවෙන් ඒක බැස ගන්නවා. අපි දන්නේ නැහැ ඒක නිරුද්ධ වෙලාද කියලා. සරල උදාහරණයක් කියන්නම්. ඔබට පින්තූරයක් දැන් මෙතන ඔක්කොම අයගේ පින්තූරයක් කැමරාවකින් ගහලා ඒක සුද්ධ කළ මම ඔබේ අතට දුන්නොත් ඔබ බලන මේ පින්තූරෙනේ ඉස්සෙල්ලාම බලන්නේ කවුරු ගැනද? හොඳට ඉන්නවද hina වෙලා ඇද වෙලා නැද්ද? ඇස් දෙක පියලාද? ඒක තමයි ඉස්සෙල්ලාම බලන්නේ. තමන් හොඳට ඉන්නවද කියලා. ඒ බලනකොට තමන්ව හඳුනාගන්නේ කොහොමද? ඔබ කොහොමද ඔබේ මුණ හඳුනන්නේ? ඔව් බොහොම දැන් කණ්ණාඩියෙන් දැකපු මුණ තමයි ඔබ බලන්නේ නේ. එතකොට ඔබ මේ පින්තූරේ බලනකොට හඳුනා ගන්නකොට ඔබ මේ බලපු කණ්ණාඩියේ තාම පින්තූරේ තියනවද? පින්තූරේ නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ පින්තූරේ? මනසේ දිගටමත් තියනවද? දිගටමත් නැහැ. ඒ මොහොතට චිත්ත නියාම යනුව ඒක Tamanට නිර්මාණය කරගන්න පුළුවන්. ඒකවත් කොහෙවත් එක දිගට හිතේ තැම්පත් වෙලා නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් දිමිදි දෙයක්වත් නෙවෙයි. ඒ පින්තූරේ බලනකොට ඒ මොහොතේ ඒ බාහිර Taman කලින් දැකපු තැන තිබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ දැන් දරුව ගැන සිහි කරනකොට ඔබේ වාහනය ගැන ශ්‍රී ලංකාවේ ඔබ හිටිය ගෙදර ඥාතීන් හැම දෙනෙක් ගැන ඔබ සිහි කරනකොට ඔබට මතක් වෙන්නේ මොකක්ද එහෙනම්? ඔව් ඒ අන්තිමටම දැකපු අත්දැකීමේ මතකය තමයි සති නැමැති චෛතසිකයේ ලක්ෂණයක් විදියට චිත්ත නියාම ආදී මේ හේතුඵල ධහමක එකතුවකින් ඒ මොහොතේ ඔබට නිර්මාණය කළ දෙන්නේ. ඒ මොහොතේ නිර්මාණය කළ දෙන වෙලාවේදී ඒක බාහිර ලෝකයේ විදියටම නැහැ. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. යමක් මතක් වෙනකොටම අපි નિરાයාසයෙන්ම ඒ අතීත අත්දැකීම තුළ ගිහිල්ලා හිත බැස ගන්නවා.
අපට යමක් ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ආයතන වලින් මුලින්ම හටගන්නේ මොකද්ද? අතීත කර්මයේ විදියට ලැබෙන ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒක අතීත කර්මයක විපාකයක් මිස ඒක සැපක්වත් දුකක්වත් කියලා කියන්නේ. නමුත් ඒ ඇතිවන ශනික අත්දැකීම එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒක මනින්ද්‍රයෙන් අරගෙන අතීත ප්‍රපංචත් එක්ක ගොඩනගාගෙන සංසන්දනය කරලා අපි අලුතෙන් පංච උපාදාන ස්කන්ධයක් නිර්මාණය කරගන්නවා. බාහිර ලෝකයේ ඇතයි කියලා දෙයක් ඉක්මනින්ම නිර්මාණය කරගන්නවා. අන්නේ නිර්මාණය කරගන්න දේ තුල අපි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. අපේ සමස්ත ජීවිතේම යන්නේ මෙන්න මේකයි. මෙන්න මේක හරියට තේරුම් අරගෙන අසා දැනගත්ත විතරක් නෙවෙයි. ඒ අසා දැනගත්තු දේ සතර සතිපට්ඨානය තුළ සම්පූර්ණම ඉඳගෙන අවධානයෙන් අපි හිටියොත් යමක් සිහි වෙනකොටම දන්නෝ ඒ බාහිර තියෙන දෙයක් නෙවෙයි දැන් සිහි වෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච එක මනසින් අරගෙන දැන් සිහි කරන්නේ කියලා තමන් අභ්‍යන්තරයට තමන් අවධානය යොමු කරනවා. යොමු කරපු ගමන්ම බාහිර රූපයක තමන්ගේ හිත බැසගන්නේ නැහැ. බැසගත්තේ නැහැ කියන්නේ මොකද්ද? තමන් ජරා මරණ ව්‍යාධි වලින් නිදහස් වුණා කියන එක. ඔබ මෙතන එන ශබ්දය මේ මොහොතේ හටගත්තු ශබ්දය කියලා හරියට දැක්කොත් ඔබ කවදාවත් මේ ශබ්දය අල්ලන්න දුවගෙන එන්නේ නැහැ ඔබ. ඔබ දන්නව ඒක ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වුණා කියලා. ඔබට ආයෙත් නම් මේක හේතු දෙක සම්බන්ධ කරලා අහන්න පුළුවන්. නමුත් ඒ ශබ්දයට වාසා කරන්නේ. ඔබ ඒක ළඟ තියාගන්න නොවෙනස් වන දෙයක් විදිහට හඳව ගන්න උත්සාහය කරන්නේ මේකේ යථාර්ථයේ තේරුම් අරගෙන උපේක්ෂා සාගත වෙනවා. ආයි තමන්ට අවශ්‍ය නම් ශබ්දේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. තමන්ගේ දරුවා දකින්නකොටම දන්නෝ මේ අත්දැකීම දැන් හටගත්තු එක ඕනනම් මට නැවතයි දරුවා බලන්නත් පුළුවන්. ඒ බලන එක ඊළඟ මොහොතේ ඒ විදිහටම නැහැ කියලා දන්නවා. හරියට තමන් කණ්ණාඩිය ළඟට යනවා වගේ කියන අවබෝධය තමන්ට හැම අත්දැකීමකම හටගන්නවා. ඔබ කණ්ණාඩිය ළඟට යනකොට ඔබ එන්න කලින් කණ්ණාඩිය ඔබ පිළිගන්න සූදානම් හිටියේ නැහැ. ඔබේ පින්තූර ඔබ යන්න කලින් තිබුණේ නැහැ. ඒක යනවත් එක්ක මේ හේතු ටික නිසා හටගත්තු දෙයක් ඒක. අන්න ඒ වගේම තමයි අපේ සමස්ත ජීවිතේම අපි ලබන අත්දැකීම් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අවබෝධය සඳහා යන කර්මයට බුදුහාමුදුරුවෝ විශේෂ නමක් දේශනා කළා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හතරවෙනි කර්මය. ඒකට කියනවා අත්ති භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න අසුඛ විපාකං කියලා. මහණෙනි කර්ම වර්ගයක් තියෙනවා කළුත් නොවන සුදුත් නොවන කර්ම. මෙන්න මේ හේතුඵල ධම අවබෝධ කරගෙන අනිත්‍යතාවය මෙනෙහි කිරීම ආරෂ්ණික මාර්ගයේ ගමන් කිරීම නැමැති සංස්කාර රැස් කිරීම ඒක රැස් කිරීමක් නෙවෙයි ඒක සසරින් මිදීම සඳහා කරන උත්සාහය. මෙන්න මේ අවබෝධය ලැබිච්ච පමණට යතනත්තාගේ තුල සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන බලවත් ප්‍රසාදයක් හට ගන්නවා. මොකද ඒ ප්‍රසාදය? ඒ තමයි මේ යථාර්ථය අවබෝධ කර නොගත්තොත් මේ යථාර්ථයේ ජීවිත අධ්‍යක්ීමක් විදිහටපත් කර නොගත්තොත් තමන්ට අනිවාර්යයෙන්ම තමන්ට ඉන්න ඥාතීන්ගේ ප්‍රමාණයට අඬන්න වෙනවා. ඥාතීන් නැති වුණා තමන්ට කියලා ශරීරයක් තියෙනවා නම් තමන්ට ඒ පමණට තමන්ට දුක් විඳිනවා කියන එක දන්නවා. තමන් ආහාර ගන්නේ hina වෙන්න නෙවෙයි මේ අනාගතයේ අඬන්න කඳුළු ටික රැස් කරන්නයි මේ ආහාර ගන්න කියන එක ශ්‍රද්ධාව තුළින් අවබෝධ වෙනවා. මේ අවබෝධය ලැබිච්ච පමණට ඒ තැනත්තා මොකද කරන්නේ? හැකි තාක් දුරට සතර සතිපට්ඨානය තුළ හික්මනවා. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන එක. මෙන්න මේක මාර්ගයේ යන්න නම් පින්නතුනි අපි බොහෝ විට වර්තමානයේ සතිපට්ඨාන ගැන කතා කරනව නේද? මයින්ඩ්ෆුල්නස් එක ගැන කතා කරනවා. මේක පින්නතුනි තාම සංකීර්ණ මාතෘකාවක්. මයින්ඩ්ෆුල්නස් එකේ තාම සරල කොටසක් තමයි ලෝකයේ අල්ලගෙන ඉන්නේ.
බොහෝ දෙනෙක් කියන්නේ වර්තමානයේ ඉන්න කියලානේ. වර්තමානයේ ඉන්නේ පින්නතුනේ පොඩි ළමයිතුත් ඉන්නේ. වර්තමානයේ ඉන්නේ සතා සිව්පාවත් ඉන්නේ. එයයි දුකෙන් නිදහස් වෙලා දෙන්නේ. වර්තමානයේ තුලින්දීම විතරක් නෙවෙයි බුදුදහමේ සතිපට්ඨානය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. බුදුහාමුදුරු දේශනා කරනවා සතිපට්ඨානයක් දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනාගාමී මාර්ගයක් දැනගන්න ඕන කියලා. මේ තුනම එකට යන්නේ. ඔබට නම් බලන්න පුළුවන් සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි විභංග සූත්‍රය බලන්න. සතිපට්ඨානයක් දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවක් දැනගන්නට ඕන. සතිපට්ඨානය කියලා කියන්නේ කය, වේදනා, හිත, සිතුවිලි ගැන අවධානයෙන් ඉඳීම. අවධානය අව්‍යාංශ එක. භෞතික රූපය ගැන විතරක් නෙවෙයි. තමන්ගේ කය එහාට මෙහාට යන එක ගැන විතරක් නෙවෙයි. ඒක සතිපට්ඨානෙන් එකක් විතරයි. ඒක 125ක් විතරයි. තමන්ට එන සැප දුක් ආදී වේදනා ගැන අවධානයෙන් ඉන්නට ඕන. සිත ගැන අවධානයෙන් ඉන්නට ඕන. සිතවිලි ගැන අවධානයෙන් ඉන්නට ඕන. ඒකට කියන සතිපට්ඨානය කියලා. ඊළඟට කියන සතිපට්ඨාන භාවනාව කියලාත් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති. මේ කය, වේදනා, සිත, සිතවිලි කියන එක හේතු ඇති කල්ලි හටගන්න විදිහක් දන්නවා. හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන ආකාරයක් දැනගන්නවා. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. ඊළඟට කියනවා සතිපට්ඨාන භාවනාගාමී මාර්ගය කියලා. ඒ මොකද්ද? බොහොම හොඳයි. ඒ තමයි පටිච්චසමුප්පාදය අවබෝධ සහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ සහිතව හටගන්නා වූ ආරෂ්ඨංග මාර්ගය. මේකයි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ තුනම දැනගන්නට ඕන. මේ තුනම ප්‍රධාන මොකද්ද? ප්‍රධාන එක තුන්වෙනි එක ප්‍රතිපදාව. ඒකයි බුදුහාම දේශනා කළේ ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවණං khයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියනවා. ආශ්‍රවයන්ගේ ශේකීම මං වදාරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මේක පාරට බහැලා පාර හොයාගෙන යන ගමනක් නෙවෙයි. මේක පාරට බහින කලින් සම්පූර්ණයෙන්ම ගමනාන්තය දක්වාම ඩෙස්ටිනේෂන් එක දක්වාම හොඳට මැප් එක අතට අරන් යන්න ඕන ගමනක් මේක. එහෙම නැත්නම් හරියට වනේ යන්න ගජෝරිය වෙනවා. වනේ කැලේ හැසිරෙන අන්දවනේ අන්ද ඇතෙක් වගේ වෙනවා. ස්වර්ගගාමී මාර්ගය, මෝක්ෂගාමී මාර්ගය කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ඉතාම පැහැදිලිව දැනගන්නට ඕන. දුක හටගන්නේ මේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න නැති නිසා, අනිත්‍යතාවය දන්නේ නැති නිසා කියන එක දන්න ඕන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දන්නවා. යමක් දුක නම් ඒක තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බෑ කියන එකක් දන්නවා. මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම තුනම සුතමේ ඥාණයෙන් දැනගෙන ඒ තුන සමග අරගල කරන්න යන්නේ. ඒ තුනේ ස්වභාවය දැනගෙන එතන තමන් උපේක්ෂා සහගතව ඉන්නවා. අවබෝධය ලැබිච්ච තරමට එතන තව උපේක්ෂා සහගත වෙනවා. මේ සඳහා පින්නතුනේ අපි අඛණ්ඩව අනිත්‍යතාවය ප්‍රගුණ කරන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ හැම ආයතනයක්ම, ඉන්ද්‍රියක්ම, ධාතු, ස්කන්ධ, පරිසම්පාද, නාම රූප ආදී වශයෙන් නැවත නැවතත් මේව මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කිරීමේ ආනිසංස විදියට පින්නතුනේ අවිද්‍යා සහගතව සිත් වැල් දුවන ගතියට ගෙන්ට කඩ වෙනවා. සිතක් හටගත්තොත් අවිද්‍යා සහගතව ඒක මගදී නවත්තන්න බෑ. ඊටාම වේගයෙන් සිත හටගෙන නිරුද්ධ වෙනවා. මදුපිණ්ඩික සූත්‍රයක දැක්වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. ඔහොම වශයෙන් ගිහිලා ප්‍රපංච දක්වාම අතීත අනාගත අරමුණු වලට ප්‍රපංච හට ගන්න ආකාරය දක්වාම මේක පැහැදිලි කළ දෙනවා. මගදී වේදනාවෙන් නවත්තලා අනේ මං තෘෂ්ණා කරන්නේ නැහැ කියලා අත් දෙක බැඳන් ඉන්න බෑ. එහෙනම් මුලින්ම චක්කුං අසති, රූපං අසති, චක්කු විඥානං අසති කියන විදියට ඒක නිරුද්ධ වෙන පැත්තට යන්නට ඕන. අවිද්‍යාවම කන්ට්‍රෝල් කරන්නට ඕන.
ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර අවිද්‍යාවෙන් ටික දුරක් යනකොටම නුවණ ඇති කරගෙන ඒකේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙන විදියට Taman චින්තනය කරන්නට ඕන. මෙහෙම යන ගමනේ ප්‍රතිඵල විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කලක් යනකොට මේකේ Tamanට ලැබෙන ප්‍රතිඵල ටික ගැන සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය වාණා සූත්‍රයෙන් මේක පැහැදිලි කරනවා. මේ ප්‍රතිපදාවේ Taman අඛණ්ඩව ඉන්නකොට ඇතට රූපයක් දැකලා ඒ තුලින් ප්‍රිය අමනාප බවක් ඇති වෙනවා නම් ඒක දුර වෙලා උපේක්ෂාවේ හිත පිහිටවන්නට කොච්චරනම් කාලයක් ගත වෙනවද කියලා. හරියට ඇසිපිය ගහන මොහොතකදී ඉක්මනටම ඇසෙන් හටගත්තු රූපය ගැන ඇතිවන ලෝභ දේශ අඩු වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා. නාසය ආදී සෙසු ඉන්ද්‍රියනොත් එහෙම ඒවට ලස්සන උපමා දක්වනවා. නාසයට දක්වන්නේ අර නෙළුම් පතක දිය බිඳක් වැටෙනා වගේ කියලා. කනට දැක්වෙන්නේ අසුරු සනක් ගහන මොහොතක් කියලා. මේ වගේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා දැක්වෙනවා. ඊට පස්සේ සීක ප්‍රතිපදාව දැක්වෙනවා. සීක පුද්ගලයා ඔහු කොහොමද? සීක පුද්ගලයා ඇසෙන් රූපේ දකිනකොට රාග ආදියක් ඇති වුණොත් ඔහු ඉක්මනටම බලනවා මං වගේ තැනැත්තෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඔහු උපේක්ෂාසගත වෙනවා. බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද? ඔහුට ඇසෙන් රූපය දැකලා වොන්නම් ප්‍රිය දෙයක් ප්‍රිය විදියට මේ මල් ගහ ලස්සනයි කියලා ලස්සනටම බලන්නත් පුළුවන්. අනේ මේක පර වෙලා යනවා කියලා ඒක පිළිකුල් විදියට බලන්නත් පුළුවන්. ඒ පිළිකුල් බව නොපිළිකුල් බව දෙකම දුරු කළොන උපේක්ෂයෙන් බලන්න නම් ඒත් පුළුවන් බලන්න. සම්පූර්ණයෙන්ම Taman කැමති විදියට Tamanගේ මනසේ පාලනය Tamanගේ අතට අරන් දෙන්න. දෙන්නතින අපේ ජීවිතේට වටිනාකම ලබා දෙන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉපදෙච්ච බුද්ධිමත් මිනිසෙකු විසින් යමක් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන මොකද්ද කියලා. ඒ තමයි පංච උපාදානස්කන්ධය. පෙරපසු නොවේ මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා කියන කාරණය තමයි බෞද්ධ අධ්‍යාපනයේ අග්‍රඵලය. මෙලව ඉපදුනා වූ බුද්ධිමත් කෙනෙකු විසින් දුරු කරන්න ඕන නම් තමන්ගේ ප්‍රඥාවෙන් දුරු කළ යුතු දේ තමයි අවිද්‍යාව සහ භව තණ්හා කියන කාරණා දෙක. බුද්ධිමත් මිනිසෙකු විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන මොකද්ද? සමත විදර්ශනා දෙක. බුද්ධිමත් මිනිසෙකු විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්තිය කියන දෙක. අංගුත්තර නිකාය 4 වෙනි නිපාතේ අභිඥා සූත්‍රය දැක්වෙන මේකයි. මෙන්න මේ ප්‍රතිපදාව තුළ යම් කෙනෙක් ඉන්නවා නම් අද අපේ මාතෘකාව වෙච්ච අනාථපිණ්ඩික සූත්‍රයෙන් කියන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව දැනුම ඇතුව යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හේතුඵල ධර්මය අවබෝධය නිසාම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවටපත් වෙනවා. එයා ආර්යකාන්ත සීලයේ පිහිටනවා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ තැනැත්තා බය වෛර දුරු කරපු කෙනෙක් වෙනවා. එයාට බයක්වත් වෛරයක්වත් කෙනෙක් ගැන නැහැ. Tamanට අනිත් කෙනා ගැන හටගන්නෙත් නෑ. අනිත් කෙනාට Taman නිසාවත් ඒ බය වෛරය හටගන්නේ නෑ. ඇයි ඔහු පංචශීලය මත ඉන්න කෙනෙක්. මෙන්න මේ ගමන් මගේ යෑමේ ආනිසංස විදියට බුදුහාම දේශනා කරනවා. ඒ තැනැත්තා අපාගත ලෝකයේ ප්‍රේත විෂය, ඒ වගේම සදාසිව පාවුන් ඇතිවන තිරසංගත ලෝකය, මෙන්න මේ සතර පහෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා. මේක තමයි පින්තුනේ කෙනෙකුට ලබන්න පුළුවන් ලොකුම භාග්‍යය. මේ පටිච්චසමුප්පාද අවබෝධයේ පිහිටලා සතර සතිපට්ඨානෙ නිතරම ඉන්න කෙනාට මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවබෝධය තුළ ඔහුපත් වෙනවා. අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානෙ ඉඳීම තුළ ඔහු සතර ඍද්ධිපාද වැඩෙනවා. ඒ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා කියන ඍද්ධිපාද වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි සතර සම්‍යක් ප්‍රදාන වැඩෙනවා. නූපන් අකුසල් නොඉපදීමට, උපන් අකුසල් දුරු කිරීමට, නූපන් කුසල් ඉපදීමට, උපන් කුසල් දියුණු කිරීමට දැඩි වීරියක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. අනිත් පැත්තෙන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්ම දියුණු වෙනවා.
ඒව තවදුරටත් ශක්තිමත් වෙලා ඒව බොජ්ජංග බවටපත් වෙනවා. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බෝධියංග උතර වැඩෙනවා. ඒකේ තවත් අග්‍රම ස්ථානය තමයි මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතේ මාර්ගාංග වඩපත් වෙනවා. අට්ඨංග සමන්නාගතෝ සේකෝ, සේක පුද්ගලයන්ග 8යි, දසංග සමන්නාගතෝ වරහා, රහතන් වහන්සේ තමාංග දෙකක් එකතු වෙනවා, සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා. පින්නතුනි, මේ එක්කම මේ තැනැත්තාගේ ජීවිතයේහි ඉහළටම ඔහු අඛණ්ඩව මේ ගමන යනවා ගිහිල්ලා තාම වැදගත් සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කිංසුකෝපමස් කියලා සූත්‍රය. එක්තරා දොරටුවකින් දූතයෝ දෙන්නේ පණිවිඩයක් අරගෙන දොරටුවෙන් ඇතුල් වෙලා පාරක් දිගේ ගිහිල්ලා හතරමං හන්දියේ ඉන්න නගර හිමියාට පණිවිඩයක් දීලා ගියපු පාරේ මායන කතාව ගැන කියනවා. හරිද කන්නේ? ඔව් කියලා බලන්න පස්සේ කිංසුකෝපම කියන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඒ කියන්නේ මොකන්ද? අපි නිතරම සිහියෙන් නුවණින් හිටියොත් අපේ ඇහැට රූපයක් පතිත වෙනකොටම ඒ නිවේදනය අරන් යන්නේ සමති විදර්ශනා නැමැති දූත යෝල විසින් සතිය නැමැති දොරටු පාලෙන් ඇතුල් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාර දිගේ ගිහිල්ලා නගර මැද නැමැති පඨවි තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච එතන ළඟ ඉන්න නගර හිමියාට විඥානය නැමැති නගර හිමියාට දීලා දීපු පාරෙන්මයි පිට වෙලා යනවා. දීපු පාරෙන්ම පිට වෙලා ගියොත් හරි. එයි මොකද්ද මේ දීපු පාරෙන්ම දීලා පිටත් වෙලා යනවා කියලා කියන්නේ? ඇසෙන් රූපයක් දැක්කනම් ඔහු දන්නවා ඒ රූපය පතිත වෙන්නේ හැට විතරයි, ඒක අල්ලන්න බෑ කියලා ඔහු දන්නවා. ඇහැට එන්නේ වර්ණ රූපේ විතරයි. ඒක ගෝචර වෙන හැට විතරයි. ශබ්දය කියන එක කනට විතරයි. මේ එකේ කායතන වලින් වෙනසව හඳුනා ගන්නවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඔහු දිත්තමත් මට්ටමේ ඉන්නවා. උදාහරණයක් කිව්වොත් හරියට අපි වතුර බේසමකට අපි මුහුණ යොමු කරවතින් වතුර බේසමේ අපේ මුහුණ අපට පේනවා. ඒ පේන මුහුණ ඔබට පුළුවන් අල්ලන්න. අල්ලන්නේ ගියොත් මොකද්ද අහුවෙන්නේ? වතුර අහුවෙන්නේ. ඒ වගේම තමයි ඔබේ දරුවා කියලා බැහැන් පේන කෙනා අල්ලන්න ගියොත් මොකක්ද අහුවෙන්නේ? අල්ලන්න ගියොත් පුතෙක් නෙවෙයි අහුවෙන්නේ, අල්ලන්න ගියාම අහුවෙන්නේ සතර මහා භූත රූපෙට. ඒ වගේම මේ වතුර බේසමේ හැට පේන රූපය නාසයට ගඳ සුවඳ බලන්නත් බෑ. ඒ රූපේ වතුර ගඳ සුවඳ බලන්න පුළුවන්, නමුත් රූපේ ගඳ සුවඳ බලන්න බෑ. ඒ වගේ මේක රස බලන්නත් බෑ, ඒක අල්ලන්නත් බෑ. අන්න ඒ වගේම තමයි අපේ මේ ස්පර්ශ කරන ආදී ඉන්ද්‍රිය වලින් ගන්න රූපාදී අරමුණු ස්වභාවයත් ඒකයි. ඒක දන්නේ නැති නිසා තමයි අපි ඇසෙන් දකින රූපය අල්ලන්නත් පුළුවන්, ඉඹින්නත් පුළුවන්. අර පොඩි කාලේ වගේ බෝලයක් අතර දුන්නාම අතින් අල්ලලත් බලනවා, නායට ගලත් බලනවා, තට්ටු කරලත් බලනවා. ඔක්කොම ඉන්ද්‍රිය වලින් බලන්නේ අපි දන්නේ එකම දේ මේ ඔක්කොමටම නැඹුරු වෙනවා කියලා. නමුත් පින්වත්නි, අපට මේ පේන ලෝකයේ ආයතන 12න් ඇස රූපය කන ශබ්දය ආදී මේ ආයතන 12න් එක ආයතනයක් විතරයි සනිදස්සන වෙන්නේ. එක ආයතනයක් විතරයි Tamanට බලන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි රූප ආයතනෙ විතරයි අපිට බලන්න පුළුවන්. වර්ණ රූපේ විතරයි හැට බලන්න පුළුවන්. ඇහැ බලන්නත් බෑ, කන බලන්නත් බෑ, ශබ්දය බලන්නත් බෑ, නාසය බලන්නත් බෑ, සුවඳ බලන්නත් බෑ, දිව බලන්නත් බෑ, රසය බලන්නත් බෑ, කය බලන්නත් බෑ. බලන්න පුදුමයක් වෙනුනේ කයවත් අපිට බලන්න බෑ. මේ බලනකොට පේන කය නෙමෙයි රූපේ මේ පේන්නේ, හැට පේන රූපේ. කය කියන එක ප්‍රකට වන්නේ මේ ස්පර්ශය තියෙන වෙලාවෙදි විතරයි. මම මෙතෙන් ඇඟිල්ලෙන් ගහනකොට මගේ සම්පූර්ණ කය මේ ස්ථානේ තියෙනවා. ඒ කයවත්, ඒ පොට්ටබේවත් ඒ දෙකම බලන්න බෑ. මෙන්න මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. මේක දැක්ක ගමම පින්නතුනි හරියට අර දන් වෙලක් කැඩෙලි විසිරලා ගියා වගේ ලෝකෙට තියෙන ඇලීම નિરાයාසයෙන්ම නැති වෙනවා. ලෝභය නැති කරන්න කියලා අමුතුවෙන් කරන දෙයක් නැහැ. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාව කියන අන්ධකාරය දුර වෙනකොට ලෝභ දේශ දෙකට ඉඩක් නැහැ.
එතෙන්ට යනකම් ප්‍රායෝගික උපක්‍රම විදිහට තමයි විතක සංචාන සූත්‍රය දැක්වෙන කරුණු පංචශීලයේ රකින්න, දන් දෙන්න, මෛත්‍රිය වඩන්න, අසෝභාන වඩන්න, ධාතු මනසිකාරය වඩන්න, ඒ ඔක්කොම පිනතුන සම්තකමටාන. ධාතු මනසිකාරය වැඩුවත් මේ රූප කලාප තත්පරයකට කෝටියක් කඩාගෙන යනවා කියලා බැලුවත් ඒ ඔක්කොම සමතේ මිසක් විදර්ශනාව නෙවෙයි. ඇති වෙච්ච දෙයක නැතිවීම බලනවා නම් ඒක විදර්ශනාව නෙවෙයි. ඒ ඇතිවීමේ හේතු ටිකම බලලා හේතු නිරුද්ධ වීමේ දර්ශනයට හිත යොමු කිරීමයි විදර්ශනාව කියලා කියන්නේ. බුදුදහමේ තියෙන මූලික කරුණු ටික අපි මේ සඳහන් කළේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා මේ ආදී ගුණ ධර්ම වැඩිම. අපි අද මෙතෙන්දී සත්‍යස් බෝධිපාක්ෂික ධර්මම කතා කළා. 37ම කතා කළා. 37ම කතා කරලා 37ම රකින්න ඕන කියලා කලබල වෙන්න එපා. කරදර වෙන්න එපා. බය වෙන්නත් එපා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ 8ක් රකින්න කියලා. තවත් තැනක කියන්නේ මේ සත්‍ය බොජ්ජංග වඩන්න කියලා. තවත් තැනක කියන ආයතන 6 කුසලතාවය හට ගන්න කියලා. තවත් තැනක කියන ඉන්ද්‍රිය ධර්ම 5 වඩන්න කියලා. තවත් තැනක කියන සතර සතිපට්ඨානය වඩන්න කියලා. තවත් තැනක කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් තැනක කියන්නේ සමථ විදර්ශනා වඩන්න කියලා. ඊළම බුද්ධිමතුන්ට කියන්නේ කෙලිම ප්‍රඥාව වඩන්න කියලා. මොකද්ද ප්‍රඥාව කියන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගත්තා නිරුද්ධ වෙනවා කියලා උපරිම බලන්න පුළුවන් නම් ඒ බලන මොහොත තුළ අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ සිහි කරන මොහොත තුළ අපි බාහිර රූපයක් තුළ හිත බැසගෙන නැහැ. ඒ බලන මොහොත තුළ අපි මහලු වීම, ලෙඩවීම, ප්‍රිය විප්‍රයෝග මේ සියල්ලම දුක් වලින් අපි නිදහස් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අනිත්‍යතාවයෙන් මෙනෙහි කරමින් ඉන්න මොහොතක අපට අවසන් සුසුම් පොදේලා නොනොතින් අපි මේ ලෝකයෙන් සමුගත්තොත් හරියටම මේ ස්කන්ධ පංචකයේ සමුදේ බෑ බලන වෙලාවේදී අපිට මොකද වෙන්නේ? අපේ මරණය, රහත් භාවය, පිරිමන් පෑමක් කියන මේ තුනම එක විට සිදුවෙන සමසීසී කියන තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ සඳහා අපි උපරිම ලෙස අපේ සියලුම ශක්තිය අපි කැප කරන්නට ඕන. ඒකෙන් කියන්නේ අනිත් දේවල් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අනිත් දේවල් දැනටත් වඩා සාර්ථක වෙනවා තමන් මේ දර්ශනය තුළ ඉන්නවනම්. තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය ඇතුළු සියලුම දේවල් අඛණ්ඩව තමන් බලාපොරොත්තු වුණාටත් වඩා කලින් සිද්ධ වෙනවා මේ සදහම් මඟ තුළ තමන් අප්‍රමාදී වෙන්නවනම්. අපි මුලින් සඳහන් කළා ධර්මයේ තුලට එන්න නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න නම් ඔබ පරිත්‍යාගශීලී වෙන්න ඕන, කය වචනය සංවර කරන්න ඕන, සහ මෛත්‍රී සාගත වෙන්න ඕන කියලා අපි මුලින්ම කිව්වා මතකද? ඊට පස්සේ පින්නොතුනි මේ ලෝකෝත්තර සම්මාදිටියෙන් ප්‍රතිඵල ගන්න නම් තවත් සුවිශේෂ ගුණාංග ටිකක් තමයි ළඟ තියෙන්නට ඕන. ඒ මොනවද? පළවෙනි ලක්ෂණය තමයි සුවච බව. active listening කියන එක. gently spoken කියන එක. You should be gently spoken. ඔබට යමක් ඒත්තු ගන්නන්න පුළුවන් වෙනවා කියලා යමෙක් කියනකොට අහුම්කම් දෙන්න සූදානම් වෙනවා. ඒක පළවෙනි ලක්ෂණය. හැබැයි සුවච භවය කීකරුකමයි සමානයි කියලා හිතන්න එපායි. ඒක දෙකක් ඈ. active listening කියන එකයි obedience කියන එකයි දෙකක්. කීකරුකම කියලා කියන්නේ වෙන කෙනෙක් කියනවා නම් ඒ කියන විදිහටම කරන එක. බුදුදහමේ කිංකර බව කියන එක ගුණයක් විදිහට සැලකන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ ශාසනයේ හිටියම කීකරුම කෙනා අඟුලිමාල. මොකද කළේ? දානනේ කරපු දෙන්නේ. මේ ශාසනයේ අකීකරුම පුද්ගලෙක් කවුද? බුදුහාමුදුරුවෝ. ඔය සත්‍යනාංශේ. අම්මා තාත්තා කිව්වා ගෙදර ඉන්න කියලා. ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. මුලින් ගුරුවරු කිව්වේ ඒවලන් සම්බන්ධය රකින්න කියලා. ඒ ඔක්කොම අභිභවා ගියා. නමුත් සුවච බව කියන එක යම් කෙනෙක් කෙනෙක් කියනකොට ඒ කියන දේ අහන එක ගුණාංගය. මේක ඊටම වැදගත් එකක්. ඒක පිළිපඳවල නැද්ද කියන එක තමයි දෙවෙනියට බුද්ධිමත් වෙන්නට ඕන.
දෙවෙනි ලක්ෂණය බුද්ධිමත් වෙනවා කියන එක. තුන්වෙනි කාරණය අවංක කියන එක. මොනවාද කාරණා ටික? සුවච බව, active listening, honesty, wisdom. නුවණැති වෙන්නට ඕන. මේ තුන තියෙනවා නම් පින්නතුනේ අර මුලින් තිනිච්ච අපි කියපු දානය, සිල්වත් බව, මෛත්‍රිය නැති වුණත් සසර ප්‍රඥා දිනු කරපු කෙනෙක් නම් මේ තුنين සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ගන්නවා. අඟුලිමාල එහෙම කෙනෙක්. අඟුලිමාල සිල්වත් උනේත් නැහැ, දන් දෙච්ච කෙනෙක් උනේත් නැහැ, මෛත්‍රී සාගත උනේත් නැහැ. නමුත් මේ ගුණාංග තුන ඔහු ළඟ උපරිම තිබ්බා. බුදුහාමර වචන 4කට කිව්වේ අඟුලිමාල මම නැවතුණා ඔබ නැවතින කියලා. වචන 4න් ගමන් මඟ වෙනස් වුණා ඔහුගේ. නැවතුනේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. හැබැයි තමන් බුද්ධිමත් වෙන්නට ඕන. ආනන්තර පාප කර්මලි වෙන්ගෙන ඉන්නටත් ඕන. ආනන්තර කර්ම වෙලා තිබුණොත් නිවැරදි කරන්න බෑ මේ ආත්මේ. ඒක විඳලම එන්නට ඕන. ඒ මෙහානේ සියලුම කර්මයන් මේ ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. ඒ සඳහා සියලු මඟ පෙන්වීම සියලු පහසුකම් බුදුදහම තුළ අපිට තියෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින් ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අහපු කරුණ වලින් ඔබට ප්‍රශ්න අහන්න තියෙනවද? දැන් අද අපි බුදුදහමේ තියෙන සියලුම මාතෘකා ටික කතා කළායි. සම්පූර්ණ බුදුදහමේ සැකස්ම ඔබට අද කිව්වා. මේක මතක තියාගෙන ඔබ මෙතනින් ඔබ කුමන දේශකයන් වහන්සේ කෙනෙක් බණක් කිව්වත් ඔබ තේරුම් ගන්න ඕනේ මෙතනින් කොතන කාරණේද කිව්වේ කියන එක. අර සාර්ගගාමී මාර්ගයේ තැනක්ද මේ කිව්වේ? නැත්නම් ලෝකෝත්තර සම්මාදිටියෙන් සංසාර චක්‍රේ නිදහස් වෙන එකක්ද මේ කියන්නේ කියලා ඔබ දක්ෂ වෙන්නට ඕනේ. හැබැයි ඔබ දැනුම පෙන්වන්න යන්න එපා නේ. ගැටෙන්න යන්න එපා ඊට පස්සේ අර පැත්තත් කියන්න කියලා එහෙම තර කරන්න යන්න එපා. ඔබ අවංක වෙන්න, නිහතමානී වෙන්න. ඒත් එක්කම කර්ණිමෙත සූත්‍රයේ තියෙන ගුණ ටිකත් ඇති කරගන්නට ඕනේ. නැත්නම් දුර ගමනක් යන්න බෑ. ඔබ මොනම කරත් ඔබ ධර්ම මාර්ගේ නම් ඉන්නේ. ඔබ විමුක්ති මාර්ගේ නම් ඉන්නේ. ඔබගේම ඔබ අහලා බලන අවංකය කියන්නේ ඒකයි. මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙනවාද, වැඩි වෙනවාද කියලා තමන්ම තමන්ගෙන් අහලා බලන්න. ලොකු දෙයක් නෙවෙයි පින්නතුනි තමන් ඇඳුමක් ඇඳත් මේක හිතලා බලන්න. දරුවෙක් විශ්වවිද්‍යාලයට යවුවත් මේක බලන්න. දරුවෝ විශ්වවිද්‍යාලයට යවලා හවල් විශ්වවිද්‍යාලේ අපේ දරුවෝ ඉගෙන ගන්නවා කියලා මාන්නය ඇති කරගන්නද මම මේක කරන්නේ කියලා බලන්න. මාන්නය ඇති කරගන්න නැති විදිහට ඔබට ඒකත් කරන්න පුළුවන් දෙකම. ගැටලුවක් නෑ. එක විශ්වවිද්‍යාලයක නේ පුළුවන් නම් මහද්වීප පහම විශ්වවිද්‍යාල පහකින් ડોක්ටරේට් කරන් දෙන්න කමන්නේ වරදන්නේ. ඒක නෙමෙයි ගැටලුව. ඔබ කරන්නේ හැම දෙයක්ම තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න නැත්තම් ලෝභ, දේශ, මොහ අඩු වෙන විදියට සම්පූර්ණ ජීවිතය වෙනස් කරගන්න. මේ පිනතුණු වාන් දහමට නැඹුරු අය, ධර්මඥානෙ තියෙන අය, පින්වන්ත අය ඔබ දිහා බැලුවා මේක පේනවා. ඉතින් ඒ ගුණාංග හැකියතාක් උඩට වේගෙන් අපි දිනු කරගන්නට ඕන. ඇයි යවට මේ ලැබිච්ච මොහොත ඉක්මනින්ම වැය වෙලා යනවා මේක. කියන්නේ හරියට ගිරි නදී වේගෝපමං යවවනම් කියලා. හරියට කන්දක් මුදුනෙන් වැක්කරෙන ජල ධාරාවක් වගේ අපේ මේ ජීවිතේ ඉක්මනටම වැය වෙලා මොහොත කරා යනවා. මරණය කරා යනවා. පර්වත හතර පැත්තෙන් වේගයෙන් සියලුම දේවල් විනාශ කරගෙන මැදට එනවා වගේ අපේ ජීවිතේ ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග කියන මේ දේවල් ගත වෙන මොහොත පාසා වේගයෙන් Taman වෙත ලං වෙමින් මේ තියෙන. එවැනි ලෝකයක මේ තථාගත දේශිත ශ්‍රී සද්ධර්ම විතරයි අපට රැකවරණය පින්නතුනි. Tamanට ලෝකේ ජය ගන්න නම් මේක විතරයි Tamanට තියෙන්නේ. ඔබ කොමන සබ්ජෙක්ට් එකකින් කොමන රිසර්ච් එකක් කළත් ඔබ කළ මාසෙ දෙක යනකොට තවත් කෙනෙක් ඊට වඩා දෙතුන් ගුණයකින් ඉස්සරහට ගිහිල්ලා. ධනෙ පැත්තෙන්වත් අපට හිම ඉදිරියට යන්න බෑ. නමුත් පුද්ගලයෙක් වශයෙන් අපට ධර්මයෙන් ඉදිරියට යන්න පුළුවන් අනිත් සියල්ලක්ම පසු කළා. වටිනාම කෙනෙක් බවට තමන්පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ ඉපදිච්ච රට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනට ගෙනියනවා නම් ගෙනියන්න තියෙනෙත් අපට මේ සද්ධර්ම පණිවිඩයත් එක්කමයි. වෙන ශක්තියක් අපිට නැහැ. ඒ ශක්තිය පිණුතුනේ අපට નિરાයාසයෙන් තියෙන මොන අභියෝගාවල්
ඒ සියලුම අභියෝග සම්‍යක් දෘෂ්ටික බලවේග වලින් යටපත් වෙනවා. කර්ම කරපු අයට කලින් කාට විපාක විඳින්න වෙනවා. ඒව වළක්වන්න දෙවිවරුන්ටවත් බෑ, බුදුහාමුදුරන්ට බැරුණේ ඒක. විරුඩක කුමාරයා වෙලා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කරනකොට බුදුහාමුදුරන්ටවත් වළක්වන්න බැරි වුණා. බුදුහාමුදුර තුන්පාරක් උත්සාහ කළා. කොසඹයිතුමාගේ පුතා විරුඩක කුමාරයා ශාක්‍ය වංශයත් එක්ක තිබිච්ච වෛරයත් පිරිමහන්න මුළු ශාක්‍ය වංශය බුදුහාමුදුරගේ ඥාති පරපුරක් ඝාතනය කළා. බුදුහාමුදුර තුන් වතාවක් උත්සාහ කළා. ඊට පස්සේ හතරින් වතාව බැලුවා. ඇයි මෙහෙම කරන්නේ? උන්වහන්සේ දැක්ක අතීතයේ මේ පිරිස සාමූහිකව කරපු කර්මයක් මේ විපාක දෙන්න යන අවස්ථාවක් කියලා. උන්වහන්සේ උපේක්ෂා සාගත හිත වෙන කරන් දෙයක් තිබුණේ. අර අය හොඳට හිත පිටුවාගෙන ඒකට කියනවා, ඒකට සතුරුන්ට විරුද්ධව ආවියව දාතට අරගෙන පරාජය කරන්නත් තිබුණා. නමුත් උන් ඒක කළේ නැහැ කියලා. අපි බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අපි මේක කරෝතින් බුදුහාඳුරට අගෞරවයක් කියලා උන් ඒක කළේ නැහැ. ඒ වගේම තමයි පින්නතුනි කෙනෙක් වරදවා හිතන්න පුළුවන් මේක. බෞද්ධ නාමයෙන් පින්නතුනි කිසි දවසක පුද්ගලික තරහ වලට කෙනෙක් දෙයක් කරා වෙන්න පුළුවන්. නමුත් පිරිසක් විදියට බෞද්ධයන් ලෝකෙ කිසි දවසක ආගම හෝ ජාති වෙනුවෙන් අනිත් අයගේ ලේසොලවල නැහැ. විශේෂයෙන් ආගම ප්‍රචාරය කිරීමේදී ඒ වරද කළ නැහැ. කොච්චර අපට අසාධාරණකම් වුණත් ඒ නිසාම තමයි පිළිතුරේ දිනෙන් දින බුදුදහම ලෝකෙ ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසාම තමයි මේ සීලම බලවේග අනිත් පැත්තට හැරවිලා කිසියම් දවසක මුළු බුදුදහම විසින් ලෝකයටම මේ සාන්තිය ලැබෙනවා කියලා බොහෝ දෙනෙක් අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිකම්ම වෙන්නේ නැහැ. අපට උත්සාහයෙන් වැඩ කරන්න වෙනවා ඒකට. දුරදක්නා නුවණකින්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන් අවංකව මේ ගමන අපි ඉදිරියට යන්නට ඕන. ඒ බුදුදහමේ ආනිසංසය එක ජාතියකට විතරක් නෙවෙයි, මුළු මනුස්ස ලෝකෙට විතරක් නෙවෙයි, දෙවියන් සහිත ලෝකයාටම මේ බුදුදහමේ සාන්තිය ලබා දෙන්නට අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට ඔබට ලොකු අයිතියක් තියෙනවා. ඇයි මේ තේරවාදී මුල් බුදු සමය රැකගෙන ආරක්ෂා කරලා ග්‍රන්ථාරූඪ කරේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ලෝකේ බෞද්ධ කටයුතු වලදී කුමන ගැටලු තිබුණත් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පළවෙනි ස්ථානෙ හිමි වෙනවා. ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොටිය තමයි ලෝකේ හැමදෙනාම බෞද්ධ කොටිය විදිහට පිළිගන්නේ අද. ශ්‍රී ලංකාවේ වචනයක් වෙච්ච වෙසක් කියන වචනේ තමයි වෙසක් ඩේ කියලා ලෝකෙටම ගියේ. එන්සයික්ලෝපීඩියාවට ඩික්ෂනරි වලට ගියේ වෙසක් කියන සිංහල පදේ. ඇමරිකාවට ආපු ඉන්දුනීසියානු කෙනෙක් වේවා, වියට්නාම් කෙනෙක් වේවා, ජපාන් කෙනෙක් වේවා කවුරුත් ඇමරිකාවේ ඔක්කොම රටවල බෞද්ධයෝ එක්තැනකට රැස් වෙලා වෙසක් උත්සවය සමරනවා. ධම්මකාය කියලා ස්ථානයක් තියෙනවා. එතෙන්දී සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොටි යටතේ වෙසක් ඩේ කියන බෝඩ් එක ගහලා තමයි බෞද්ධ උත්සවය සමරන්නේ. ඒ සඳහා අපි අතීත මෞර්යමාපියන් ලොකු පරිත්‍යාගයක් කළා. වැවවමන පූජා කළා විතරක් නෙවෙයි, පන්සල් හැදුවා විතරක් නෙවෙයි, තමන්ට ලැබෙන දරුවන්ගෙන් ලස්සනම, පින්වන්තම, බුද්ධිමත්ම දරුවා ශාසනයට පූජා කළා. එහෙම පරිත්‍යාග කළා ඉතුරු කරපු දහමක් තමයි අද මේ මුළු ලෝකෙම තේරවාදී මුළු බුදු සමයේදී තියෙන්නේ. ඒ නිසා ඒ අභිමානය අපිට තියෙනවා. ඒ අභිමානය ඔබට තියෙනවා. ඒක කවදාවත් නැති කරගන්න එපා. ඔබට කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය මේ තෙරුවන් වෙනුවෙන් කරන්න. ඒ ආශිර්වාදය නිසාම මේ දහමත් ලෝකේ බොහෝ කලක් යනවා. ඔබටත් ඒකේ ආනිසංසය, ඔබේ දරුවන්ට ඒකේ ප්‍රතිඵල ආශිර්වාද ලැබෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්ට දිනෙන් දින ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද අපේ තේරවාදී මුල් බුදු සමයේන ප්‍රධාන මාතෘකා සියල්ලම වගේ අපි ආවරණය කළා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්යය, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්පොඥංග, ආර්යසං මාර්ගය, ත්‍රිලක්ෂණය, පටිසම්පාදය, ඒ වගේම කුසල කුසල විපාක පිළිබඳව කර්මය, මේ සියලුම ප්‍රධාන මාතෘකා ටික අපි ආවරණය කළා. ඒකෙම දිගුවක් තමයි සෝවිසි ප්‍රත්‍ය කියලා අපි ධර්මයේදී ප ဋ ාණ ප්‍රකරණේ පටිසම්පාද කරුණම තව විස්තරාත්මකව දැක්වෙන්නේ. හොඳයි පින්වත්නි, ඔබ මේ ධර්ම හොඳට තේරුම් අරගෙන ඔබේ මතු පරපුරට මේ ධර්ම උපරිම ලෙස දෙන්නට උත්සාහ කරන්න. මේක තමයි ඔබේ ජීවිතේ ලබා දෙන ලොකුම වටිනාකම. මේ උතුම් සිංහම අනිසංසයෙන් අප නැමින් මියගිය ඥාතිහුද
මේ පිණිස සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. මේ උතුම් පින්කම ආනිසංසයෙන් දෙවියන්ොත් මේ පින් අනුමෝදන්ව මුළු ලෝකයත් සම්බුද්ධ ශාසනයත් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියලා අපි දෙවියන්ටත් ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. දිනෙන් දින සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං වන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තෙරුවන් සරණයි.